අයිබෝවන් අපි අද සම්බන්ධ වෙන්නේ ව්‍යාපාර පසුබිම පාඩමේ දෙවන වීඩියෝවත් සමග. එතකොට පුතේ ඔබ පළමු වීඩියෝව නරඹපු කෙනෙක් නෙවෙයි නම් ව්‍යාපාර පසුබිම part 1 වීඩියෝ එක නරඹලා මේ වීඩියෝ එක නරඹන්න කියලා මම ආරාධනා කරනවා. එතකොට පල්ලෙහා link එකේ මම නිබන්ධනය ඔයගොල්ලන්ට link එක දාලා තියෙනවා. ඒ link එකෙන් පුළුවන් ඔයගොල්ලන්ට මේ පාඩමට අදාළ නිබන්ධන download කරගන්න. එතකොට මම පළවෙනි වීඩියෝ එකේ නිබන්ධනය දාලා තියෙනවා. එතකොට ඒකෙන් download කරගත්තු දරුවෝ ඇති. එතකොට ඒකෙන් download කරගන්න බැරුව ගිය දරුවන්ට මේ වීඩියෝ එකෙන් නිබන්ධනය download කරගන්න පුළුවන්. හොඳයි පුතේ. එහෙනම් අපි අද වීඩියෝ එකට එළඹෙමු. පසුගිය වීඩියෝයේදී මම ඔබට සරලව හැඳින්වුවා ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියන එක. පුතේ මිනිස්සු විදියට අපි ජීවත් වෙද්දී අපිට අනිවාර්යයෙන්ම ඕන කරන දේවල් කිහිපයක් තියෙනවා. ඒ තමයි ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස, අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහනය, sannivedana මෙන්න මේ වගේ දේවල්. එතකොට පුතේ මේ දේවල් අපි සපුරා ගැනීම සඳහා අපි භාණ්ඩ හා සේවා පාරිභෝජනයට ගන්නවා. අපිට කන්න බඩගින්නක් ඇති වුණොත් අපි ඒ සඳහා ආහාර වේලක් ගන්නවා. අපිට ඇඳුම් කියන අවශ්‍යතාවය ඇති වුණොත් අපි ඇඳුමක් අඳිනවා. නේද? ඊළඟට අපිට නිවාසය කියන අවශ්‍යතාවය සපුරා ගන්න අපි යම්කිසි නිවාසයක වාසය කරනවා. මෙන්න මේ වගේ අපේ මූලික මිනිස් අවශ්‍යතා සහ වුවමනා සපුරා ගැනීම සඳහා භාණ්ඩ හා සේවා පාරිභෝජනය කරනවා. භාණ්ඩ හා සේවා පාරිභෝජනය කිරීම තුළින් තමයි මිනිස්සු තම තමන්ගේ අවශ්‍යතා සහ වුවමනා සපුරා ගන්න. එතකොට මේක මම ඒ වීඩියෝ එකේදී හොඳට එක්ස්ප්ලেইন කරා. එතකොට පුතේ මෙන්න මේ මිනිස්සුන්ට ඒගොල්ලන්ගේ අවශ්‍යතා සහ වුවමනා සපුරා ගන්න අවශ්‍ය කරන භාණ්ඩ හා සේවා ලැබෙන්නේ කොතනින්ද? දැන් ඕගොල්ලෝ හිතාගෙන ඇති පුංචි කාලේ ඉඳලා ඕගොල්ලන්ට හම් වෙච්ච කෑම බීම, ඔයාලගේ අම්මලා තාත්තලා අරන් දීපු ඇඳුම් පැළඳුම්, අධ්‍යාපනයට අවශ්‍ය කරපු පොත්පත්, ප්‍රවාහනය සඳහා අවශ්‍ය කරපු යාන වාහන, මේ දේවල් ඉබේ හම්බුණා කියලා හිතාගෙන ඉන්නේ නැති පුංචි කාලේ නෑ. පුතේ මේ සියලුම දෙයක් පිටිපස්සෙම තිබිච්ච සැඟවිච්ච ක්‍රියාවලිය තමයි අපි ව්‍යාපාරයක් කියලා කියන්නේ. එතකොට මිනිස් අවශ්‍යතා සහ වුවමනා සපුරාලීම සඳහා අවශ්‍ය කරන භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ හා බෙදා හැරීමේලා නිරත වූ ඕනෑම ආර්ථික කටයුත්තක් අපි ව්‍යාපාරයක් කියලා හැඳින්වනවා. ඔයාට බඩගින්නක් එනවා. බඩගින්නට ඔයාට බිස්කට් එකක් කන්න කැමැත්තක් ඇති වෙනවා. අන්න බිස්කට් එක කන්න කැමැත්තක් ඇති වුණාට ඒ බිස්කට් එක ඔයාට ඉබේ අහසින් වැටෙන්නේ නැහැ. එහෙනම් ඔයාට සිද්ධ වෙනවා කඩේට ගිහිල්ලා බිස්කට් පැකට් එකක් සල්ලි දීලා ගන්න. අන්න ඒ බිස්කට් පැකට් එක සල්ලි දීලා ගැනීම තමයි පුතේ ව්‍යාපාරයක් කියලා අපි හඳුන්වන්නේ. එතකොට කඩේ මුදලාලි ඔයාට බිස්කට් පැකට් එක අලෙවි කරලා එතනින් ලාභයක් උපයනවා. අන්න මිනිස් අවශ්‍යතා සහ වුවමනා සපුරාලීම සඳහා භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනයේ හා බෙදා හැරීමේලා නිරත ඕනෑම ආර්ථික කටයුත්තක් ව්‍යාපාරයක් කියලා අපි හඳුන්වනවා. එතකොට මේ දේවල් අපි පළමු වීඩියෝයේදී සාකච්ඡා කරා. අද අපි සාකච්ඡා කරනවා ඇයි ව්‍යාපාරයක් මිනිස් අවශ්‍යතා සහ වුවමනා සපුරාලීම සඳහා භාණ්ඩ හා සේවා ඉදිරිපත් කරන්නේ. ඒගොල්ලෝ නිකන් මේ විනෝදයට භාණ්ඩ හා සේවා ලබා දෙන්නේ නැහැ. හරි? හිතුමතේ භාණ්ඩ හා සේවා ලබා දෙන්නේ නැහැ. ඒගොල්ලෝ එලෙස භාණ්ඩ හා සේවා ලබා දෙන්න යම් කිසි අරමුණක් තියෙනවා. එතකොට මේ ව්‍යාපාර මිනිස් අවශ්‍යතා සහ වුවමනා තෘප්තිමත් කිරීමට භාණ්ඩ හා සේවා සැපයීමට යම් කිසි හේතුවක් තියෙනවා. ඔවුන්ට ආවේනික වෙච්ච අරමුණු කිහිපයක් තියෙනවා. එහෙනම් පුතේ අපි අද මුලින්ම සාකච්ඡා කරන්න යන්නේ ව්‍යාපාරවල එලෙස දැකීමට හැකි පොදු අරමුණු. පොදු අරමුණු. හොඳයි. ඔයගොල්ලන්ට පේනවා
ව්‍යාපාර අරමුණු. ඇයි ව්‍යාපාර කටයුත්තක් පවත්වාගෙන යන්නේ? මොනවාද ව්‍යාපාරයක් බලාපොරොත්තු වෙන්නේ? මේවා තමයි අපි සාකච්ඡා කරන්නේ. හොඳයි. පුතේ ව්‍යාපාරයක ප්‍රධාන වශයෙන්ම ප්‍රධාන අරමුණු දෙකක් අපිට දැක ගන්න පුළුවන්. බලන්න පළවෙනි එක තමයි ලාභ ඉපයීම. ලාභ ඉපයීම. කඩේ මුදලාලි නිකම් බිස්කට් පැකට් එක විකුණන්නේ නැහැ. කඩේ මුදලාලි බිස්කට් පැකට් එක විකුණන්නේ සල්ලි වලට. එහෙනම් එතනින් එයා බලාපොරොත්තු වෙන්නේ ලාභයක්. අන්න. එයා මිනිස්සයාගේ බඩගින්න හඳුනා ගන්නවා. අන්න ඒ කඩේට එන මිනිස්සයා බඩගින්නට බිස්කට් පැකට් එකක් කන්න ආවේ කියන එක එයා හඳුනා ගන්නවා. එහෙනම් එයා බිස්කට් පැකට් එක ඒ පුද්ගලයාට ලබා දීම තුලින් අන්න ලාභයක් බලාපොරොත්තු වෙනවා. නිකං ව්‍යාපාර කරන් යන්නේ නැහැ. ආවට ගියාට ව්‍යාපාර කරන් යන්නේ නැහැ. ව්‍යාපාරයක් බොහෝ වෙලාවට එලෙස ලාභයක් ඇතිව තමයි කටයුතු කරන්න උත්සාහ කරන්නේ. ලාභයක් ඇතිව තමයි කටයුතු කරන්න උත්සාහ කරන්නේ. පැහැදිලි? එතකොට පුතේ ව්‍යාපාරයක අපිට දැක ගන්න පුළුවන් ප්‍රධානතම අරමුණක් තමයි ලාභ ඉපයීම. ඊළඟ දෙවැනි එක පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම. කවුද මේ පාරිභෝගිකයා කියලා කියන්නේ? කලබල වෙන්න දෙයක් නැහැ. පාරිභෝගිකයා කියන්නේ ඔබ හා මා වැනි සාමාන්‍ය පුද්ගලයන්. ව්‍යාපාරවල භාණ්ඩ හා සේවා මිලටගෙන පාරිභෝජනය කරන පුද්ගලයන් තමයි අපි පාරිභෝගිකයන් කියලා හඳුන්වන්නේ. එතකොට ව්‍යාපාරයක තවත් ප්‍රධානතම අරමුණක් තමයි ව්‍යාපාරය විසින් සපයන භාණ්ඩ හා සේවා පාරිභෝජනය කරන පාරිභෝගිකයන්ගේ තෘප්තිය ඉහළ නැංවීම. ඔවුන්ව තෘප්තිමත් කිරීම තමයි ව්‍යාපාරයේ ඊළඟ ප්‍රධානතම අරමුණ. පුතේ ව්‍යාපාරයක් පාරිභෝගිකයාව තෘප්තිමත් කරන තරමට තමයි ඒගොල්ලොන්ගේ ලාභ වැඩි වෙන්නේ. ව්‍යාපාරයක් පාරිභෝගිකයන්ව තෘප්තිමත් කිරීමේ සාර්ථකත්වය මත තමයි ව්‍යාපාරයක පැවැත්ම ලාභ රඳා පවතින්නේ. එහෙනම් ඔයාට මෙතනදි ගන්න පුළුවන් සාරාංශය තමයි පාරිභෝගිකයෝ නොමැතිව ව්‍යාපාරයකට පැවැත්මක් නැහැ කියන. ව්‍යාපාරයක් මූලික වශයෙන්ම රඳා පවතින්නේ පාරිභෝගිකයන් නිසා. පාරිභෝගිකයන් භාණ්ඩ හා සේවා මිලදී ගන්න නිසා තමයි, ඔවුන්ට අවශ්‍යතාව සහ වුවමනා ඇති වෙන නිසා තමයි එලෙස ව්‍යාපාරයකට භාණ්ඩ හා සේවා සැපයීමට හැකියාව ලැබෙන්නේ. හොඳයි. මේ තමයි ප්‍රධානතම අරමුණු දෙක. ඊළඟට අපි කතා කරනවා උප අරමුණු. ව්‍යාපාරයක දැක ගන්න පුළුවන් සෙසු අරමුණු මොනවාද? බලන්න. පළවෙනි එක භාණ්ඩ හා සේවාවල ගුණත්වය ඉහළ නැංවීම. භාණ්ඩ හා සේවාවල ගුණත්වය ඉහළ නැංවීම. ඒ කියන්නේ ඉහළ ගුණත්වයෙන් යුතු භාණ්ඩ සෑම ඊටම සපයන්න ව්‍යාපාර අරමුණු කරගන්නවා. ඇයි එහෙම අරමුණු කරගන්නේ? පුතේ මේ හොඳට බලන්න, මේ උප අරමුණු කිව්වත් මේවා අර ප්‍රධානතම අරමුණට ලින්ක් වෙලා තියෙන්නේ, බද්ධ වෙලා තියෙන්නේ. දැන් එක උප අරමුණක් තමයි භාණ්ඩ හා සේවාවල ගුණත්වය ඉහළ නැංවීම. එලෙස ගුණත්වය ඉහළ නැංවුවම මොකද වෙන්නේ? ව්‍යාපාරවලට වැඩි වශයෙන් භාණ්ඩ අලෙවි කරන්න හැකියාව ලැබෙනවා. අන්න වැඩි වශයෙන් භාණ්ඩ අලෙවි කරන්න හැකියාව ලැබෙනවා කියන්නේ මොකද්ද? ඒගොල්ලොන්ගේ ලාභ උපරිම කර ගැනීමට හැකියාව ලැබෙනවා. අන්න බලන්න කොහොමද කියලා මේ ව්‍යාපාරවල අරමුණු එකිනෙකාට බැඳිලා තියෙන්නේ කියලා. හරි. කෙසේ නමුත් භාණ්ඩ හා සේවාවල ගුණත්වය ඉහළ නැංවීම තමයි ඔවුන්ගේ එක් සෙසු අරමුණක් බවට පත් වෙන්නේ. හොඳයි. ඊළඟ උප අරමුණ තමයි රැකියා උත්පාදනය. රැකියා උත්පාදනය කියන්නේ රැකියා අවස්ථා ජනිත කිරීම මේ ව්‍යාපාරවල තවත් සෙසු අරමුණක්. පුතේ ව්‍යාපාරයක් කරගෙන යද්දී දැන් ඔයා හොඳටම දන්නවා ව්‍යාපාරික ක්‍රියාවලිය ඇවිල්ලා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය හා බෙදා හැරීම. ඊටත ආර්ථික කටයුත්තක් කියන එක. එතකොට මේ ව්‍යාපාර වලට භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමට සහ බෙදා හැරීමට ව්‍යාපාරය තුල සේවයේ නිරත වෙන්න සේවකයන් අවශ්‍යයි. ශ්‍රමිකයන් අවශ්‍යයි.
එතකොට ව්‍යාපාරයට අවශ්‍ය කරන සේවකයන් බඳවා ගන්න ඒගොල්ලෝ රැකියා අවස්ථා ඉදිරිපත් කරන්න ඕන. එතකොට සේවකයන් ව්‍යාපාර සමග රැකියාවෙන් බැඳෙනවා. රැකියාවට ඇතුල් වෙනවා. හරි. එතකොට ව්‍යාපාරයක් කරගෙන යද්දී බොහෝ වෙලාවට අපිට සේවකයන් අත්‍යවශ්‍ය වෙනවා. එහෙනම් තවත් එක් සෙසු අරමුණක් තමයි රැකියා අවස්ථා බිහි කරලීම. එතකොට එක පැත්තකින් ඒකෙන් සමාජ කටයුත්තකුත් වෙනවා. මොකද්ද? රැකියාවක් නොමැති පුද්ගලයෙකුට රැකියාවක් ලබා ගැනීමට අවකාශය හම්බ වෙනවා. අනිත් පැත්තෙන් ව්‍යාපාරවලටත් දක්ෂ පුහුණු සේවකයන් බඳවාගෙන තම ව්‍යාපාර කටයුතු කරගෙන යන්න අවස්ථාවක් උදා වෙනවා. අන්න බලන්න. ඒක තමයි තවත් සෙසු අරමුණක් බවට පත් වෙන්නේ. තුන්වෙනි එක තමයි සේවක සුබ සාධන. සේවක සුබ සාධන. ඒ කියන්නේ පුතේ ව්‍යාපාරයක් තුලදී සේවකයෙක් රඳා පවතින්නේ. යම්කිසි ව්‍යාපාරයක් කෙරෙහි සේවකයෙක් තම සේවාව සපයන්නේ ඒ ව්‍යාපාරයෙන් ප්‍රමාණවත් වැටුපකට අමතරව තව ප්‍රසාද දීමනා අනිකුත් පහසුකම් ඒ සේවකයාට ලැබෙනවා නම් පමණි. සේවකයා කියන්නේ මිනිස්සෙක් නේද? එතකොට ඔහුත් යම්කිසි තෘප්තියක් බලාපොරොත්තු වෙනවා ව්‍යාපාරයෙන්. හරි. Tamanට හම් වෙන වැටුපට අමතරව අතිකාල දීමනා ප්‍රවාහන පහසුකම්, සෞඛ්‍ය පහසුකම්, ආරක්ෂාව මේ වගේ දේවල් බලාපොරොත්තු වෙනවා. එතකොට ව්‍යාපාරවල තවත් අරමුණක් තමයි මෙන්න මේ වගේ සුබ සාධන කටයුතුත් සේවකයාට ඉෂ්ට සිද්ධ කරලා දෙන එක. එහෙනම් තවත් අරමුණක් තමයි පුතේ සේවක සුබ සාධනය. එහෙම සේවක සුබ සාධනය සඳහා කටයුතු කරොත් තමයි ව්‍යාපාරය තුල සේවකයන් රඳා පවතින්නේ. ඒකෙන් සේවකයන්ටත් සිතක් සැලසෙනවා, ව්‍යාපාරවලටත් සේවකයන් රඳවා ගැනීමේ හැකියාවත් හම්බ වෙනවා. එහෙනම් පුතේ මේවා තමයි ව්‍යාපාරයක දැක ගන්න පුළුවන් සෙසු අරමුණු. අපි ආයෙ බලමු. ව්‍යාපාරවල ප්‍රධානතම අරමුණු දෙකයි. ඒ තමයි ලාභ ඉපයීම, පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම. ඊළඟට සෙසු අරමුණු තමයි භාණ්ඩ හා සේවාවල ගුණත්වයේ ඉහළ නැංවීම, රැකියා උත්පාදනය, සේවක සුබ සාධනය. හොඳයි. ඊළඟට අපි සාකච්ඡා කරන්නේ තවත් මේ පාඩමේ වැදගත් සාධකයක්. ඒ තමයි නිෂ්පාදන සාධක. නිෂ්පාදන සාධක. හරි. ඔයගොල්ලන්ට පේනවා බලන්න ටියුට් එකේ නිෂ්පාදන සාධක කොටස තමයි අපි දැන් සාකච්ඡා කරන්නේ. එතකොට දරුවෙකුට ලේසි මේකේ print out එකක් තියාගෙන මේ පාඩමට ඇහුම්කන් දෙනවා නම්. හරි. print out ගන්න අපහසු දරුවෙකුට වීඩියෝ එක නරඹලා පස්සේ ටියුට් එක සම්පූර්ණ කරගන්න පුළුවන්. ඒක මම කලින් සඳහන් කරා. හොඳයි. එතකොට පුතේ මොකද්ද නිෂ්පාදන සාධකයක් කියලා කියන්නේ? හරි. අපි දන්නවා මෙන්න තියෙනවා ව්‍යාපාරය. මේ ව්‍යාපාරය මූලික වශයෙන්ම නිරත වෙන්නේ මොකද්ද පුතේ? පාරිභෝගික අවශ්‍යතා සහ වුවමනා. එහෙම නැත්නම් මිනිස් අවශ්‍යතා සහ වුවමනා සපුරාලීමට අවශ්‍ය භාණ්ඩ හා සේවා. භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ හා බෙදා හැරීමේලා නිරත ආර්ථික කටයුත්තකට තමයි අපි ව්‍යාපාරයක් කියලා කියන්නේ. එතකොට මේ ව්‍යාපාරවල අවසාන නිමවුම තමයි පුතේ භාණ්ඩ හා සේවා කියලා අපි කියන්නේ. භාණ්ඩ හා සේවා. එහෙනම් ඕනෑම ක්‍රියාවලියක පුතේ නිමවුමක් ගන්න නම් ඒකට අනිවාර්යෙන්ම යෙදවුම් විදියට අපිට සම්පත් භාවිතා කරන්න සිද්ධ වෙනවා. සරලව කිව්වොත් මේ ව්‍යාපාරයේ නිමවුම වෙච්ච භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමට ඔවුන්ට යෙදවුම් භාවිතා කරන්න සිද්ධ වෙනවා. එහෙනම් පුතේ නිමවුම භාණ්ඩ හා සේවා නම් අපි මේ මිනිස් අවශ්‍යතා සහ වුවමනා තෘප්තිමත් කිරීමට අවශ්‍ය කරන මේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදා ගන්නා යෙදවුම් වලට තමයි අපි කියන්නේ නිෂ්පාදන සාධක කියලා. නිෂ්පාදන සාධක. එතකොට පුතේ මේ නිෂ්පාදන සාධක ව්‍යාපාර ක්‍රියාවලිය තුලින් භාණ්ඩ හා සේවා බවට පරිවර්තනය වෙලා.
එහෙනම් මේ නිෂ්පාදන සාධක ව්‍යාපාර ඇතුළට ආවට පස්සේ මෙතනදී ඒක භාණ්ඩ හා සේවා බවට පරිවර්තනය කරනවා. එහෙනම් ඕගොල්ලන්ට පැහැදිලි නිෂ්පාදන සාධකයක් කියලා කියන්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම සඳහා යෙදවුම් ලෙස භාවිතා කරන සම්පත්. එහෙනම් ඕගොල්ලන්ට පේනවා නිෂ්පාදන සාධකයක් යනු මිනිස් අවශ්‍යතා සහ වුවමනා තෘප්තිමත් කිරීමට සමත් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා යෙදවුම් නිෂ්පාදන සාධක ලෙස හැඳින්වේ. මිනිස් අවශ්‍යතා සහ වුවමනා තෘප්තිමත් කිරීමට භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා ව්‍යාපාර යොදා ගන්නා යෙදවුම් වලට තමයි පුතේ අපි නිෂ්පාදන සාධක කියලා කියන්නේ. නිෂ්පාදන සාධක කියලා කියන්නේ. එතකොට අපිට නිෂ්පාදන සාධක ප්‍රධාන වශයෙන්ම ප්‍රභේද 4ක් දැක ගන්න පුළුවන්. බලන්න. ඒ තමයි භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය සහ ව්‍යවසායකත්වය. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය සහ ව්‍යවසායකත්වය. අපි බලමු එකින් එක ඔය භූමිය කියන්නේ මොකද්ද? ශ්‍රමය කියන්නේ මොකද්ද? ප්‍රාග්ධනය කියන්නේ මොකද්ද? ව්‍යවසායකත්වය කියන්නේ මොකද්ද කියන එක අපි එකින් එක සාකච්ඡා කරලා බලමු. හොඳයි. දැන් ඕගොල්ලන්ට හිතෙන්නේ නැති මේ නිෂ්පාදන සාධක කියන්නේ මං කිව්වා භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේට යෙදවුම් ලෙස භාවිතා කරන සම්පත්. එතකොට ඔයාලට හිතෙන්න පුළුවන් මේ නිකන් අර ඇන ලෑලි ඒ වගේ නිකන් අර අමුද්‍රව්‍ය ස්වරූපේ අර භෞතිකව තියෙන අමුද්‍රව්‍ය කියලා දරුවෙක්ට හිතෙන්නේ නැති. ඒවත් යෙදවුම් තමයි. ඒවත් නිෂ්පාදන සාධක තමයි. නමුත් ඊට එහාගේ පුළුල් සංකල්පයක් මේ තුල අන්තර්ගත වෙනවා. දැන් ඕගොල්ලොන්ට ඒක පැහැදිලි ඇති මේ ප්‍රභේද 4 දැක්කම. එතකොට පළවෙනි ප්‍රභේදය තමයි පුතේ භූමිය. පළවෙනි නිෂ්පාදන සාධක වර්ගය අපි කතා කරන්නේ භූමිය. බලන්න මොකද්ද භූමිය කියන්නේ? ස්වභාව ධර්මයාගෙන් දායාදයක් ලෙස ලැබී ඇති සියලු සම්පත්. එහෙම නැත්නම් ස්වභාව ධර්මයාගෙන් ලැබී ඇති සියලු සම්පත් අපි භූමිය ලෙස සලකනවා. භූමිය කිව්වම මේ ගෙදර තියෙන වත්තවත් නැත්නම් ව්‍යාපාර තියෙන මේ භූමි ප්‍රදේශය පමණක් නෙවෙයි මෙතන භූමිය කියලා අපි හඳුන්වන්නේ. මෙතන භූමිය කියලා කියන්නේ පුතේ ස්වභාව ධර්මයාගෙන් ලැබිලා ඇති සියලුම සම්පත් වලට අපි කියනවා භූමිය කියලා. භූමිය කියලා. එතකොට බලන්න උදාහරණ. මත්ස්‍ය සම්පත අපි දන්නවා ව්‍යාපාර වලට බෙහෙවින් යොදා ගන්නවා නේ. දීවර කර්මාන්තයේ යෙදෙන ව්‍යාපාර අපිට දැක ගන්න පුළුවන් ගොඩක්. එතකොට ඒ සඳහා යොදා ගන්න මත්ස්‍ය සම්පත කියලා කියන්නේ ස්වභාවික සම්පතක්. නේද? ස්වභාවික සම්පතක්. ඊළඟට වන සම්පත. නේද? වනාන්තර වලින් අපි දැව ගන්නවා. අනිකුත් අමුද්‍රව්‍ය අපි ලබා ගන්නවා අපිට දැක ගන්න පුළුවන් නේද? එතකොට වන සම්පත කියලා කියන්නේ භූමිය යටතේ එන තවත් උදාහරණයක්. ඊළඟට ගල් අඟුරු, යපස් නේද? වැසි ජලය. මෙන්න මේ වගේ සියලුම දේවල් අපි එන්නේ උදාහරණ භූමිය කියන උදාහරණ වලට. හොඳයි. එහෙනම් පැහැදිලි ඇති භූමිය කියලා කියන්නේ පුතේ ස්වභාව ධර්මයාගෙන් ලැබී ඇති සියලුම සම්පත්. හොඳයි. ඒ තමයි භූමිය. එතකොට මතක තියාගන්න මේවා හරියට අවබෝධ කරගන්න. හරි මේවා කියලා දෙද්දිම හරියට අවබෝධ කරගන්න මේවා අමාරු දේවල් නෙවෙයි. හරි මේ අර ක්‍රියාවලිය මේ තියෙන්නේ ව්‍යාපාරික නේද? මේක නේද ව්‍යාපාරයේ ක්‍රියාවලිය කියන එක ඔළුවේ තියාගෙන මේ දිහා බැලුවොත් ඕගොල්ලන්ට අර කටපාඩම් කලාවෙන් එළියට ගිහිල්ලා මේ කරුණු අවබෝධ කරගෙන විභාගවල වලට උත්තර ලියන්න හැකියාව ලැබේ. හොඳයි. ඊළඟ දෙවෙනි සාධකය තමයි ශ්‍රමය. දෙවෙනි සාධකය තමයි ශ්‍රමය. එතකොට පුතේ ශ්‍රමය කියන එක අපිට මෙන්න මෙහෙම හඳුන්වන්න පුළුවන්. බලන්න. ව්‍යාපාර සඳහා යොදා ගන්නා කායික සහ මානසික ප්‍රයත්නයන් ශ්‍රමය ලෙස හඳුන්වයි. බලන්න. ව්‍යාපාර සඳහා යොදා ගන්නා කායික සහ මානසික ප්‍රයත්නයන් ශ්‍රමය ලෙස හඳුන්වයි. සරලව කිව්වොත් ව්‍යාපාරික සේවකයන් නේද?
ව්‍යාපාරයේ සේවයේ නිරත පුද්ගලයන්ගේ ශ්‍රමය තමයි මෙතනදී අපි ඔය කතා කරන්නේ. ඒක ඇයි යෙදවුමක් වෙන්නේ? ඒක කොහොමද නිෂ්පාදන සාධකයක් වෙන්නේ? ඇයි බලන්නකො පුතේ. මේ ව්‍යාපාරවල සේවයේ නිරතලා ඉන්න සේවකයන් කරන්නේ මොකද්ද? මේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය හා බෙදා හැරීමේලා නිරත වෙලා ඉන්නේ. එහෙනම් ඒගොල්ලෝ ව්‍යාපාර කටයුතු වලට ඍජුවම දායක වෙනවා. එහෙනම් ඇත්තටම මේ භාණ්ඩ හා සේවා කියන නිමවුම ලබා ගැනීමේදී අපි මේ කායික සහ මානසික ප්‍රයත්නයන් යෙදවුම් ලෙස පාවිච්චි කරනවා. පැහැදිලි? එහෙනම් පුතේ ශ්‍රමය කියලා කියන්නේත් අපිට නිෂ්පාදන සාධකයක්. හරි? නිෂ්පාදන සාධකයක්. එහෙනම් ඒක මතක තියාගන්න. එතකොට මේ ශ්‍රමය කියන එක අපිට බලා ගන්න පුළුවන් කොටස් දෙකකට. ඒ තමයි කය වෙහෙසා වැඩ කරන පුද්ගලයෝ. එහෙම නැත්නම් අපි කියනවා කායික ශ්‍රමය. කායික ශ්‍රමය. ඒ කියන්නේ කය වෙහෙසලා වැඩ කරන ශ්‍රමිකයෝ. තමන්ගේ ශ්‍රමය ලබා දෙන්නේ කය වෙහෙසලා නම් එවැනි පුද්ගලයන්ට අපි කියනවා කය වෙහෙසා වැඩ කරන පුද්ගලයෝ. ඒවත් කායික ශ්‍රමය කියලා. බලන්න උදාහරණ මේසන් බාස්වරු, වඩු කාර්මිකයෝ, පතල් සේවකයන්, අත් උදව්කරුවන්, මෙන්න මේ අය තමයි කායික ශ්‍රමයේ යටතට අපි ගන්න පුළුවන් උදාහරණ. ඊළඟ ප්‍රභේදය තමයි ඊළඟ වර්ගය තමයි මනස වෙහෙසා වැඩ කරන පුද්ගලයෝ. නැත්තම් මානසික ශ්‍රමය. ඒ කියන්නේ ඒගොල්ලෝ සේවයේ සපයන්නේ මනස වෙහෙසලා. ඒගොල්ලෝ ශ්‍රමයේ සපයන්නේ මනස වෙහෙසලා. ඒ වලට තමයි අපි මානසික ශ්‍රමය කියලා කියන්නේ. බලන්න උදාහරණ කලමනාකරුවන්, ඉංජිනේරුවන්, ගුරුවරුන්, නීතිඥවරු, මෙන්න මේ අය තමයි උදාහරණ. මේ අය කය වෙහෙසලා නෙවෙයිනේ වැඩ කරන්නේ. ඒ අය තමන්ගේ සේවයේ නිරතලා ඉන්නේ මනස වෙහෙසලා. ඒගොල්ලොන්ගේ ශ්‍රමය මූලික වශයෙන්ම රඳා පවතින්නේ මනසින්. මනසෙන් තමයි ඒගොල්ලෝ තමන්ගේ ශ්‍රමය ලබා දෙන්නේ. හරි? මනස වෙහෙසා වැඩ කරන පුද්ගලයෝ. එහෙනම් ශ්‍රමය කියලා කියන්නේ ව්‍යාපාර සඳහා යොදා ගන්නා කායික සහ මානසික ප්‍රයත්නයන්. ඒකේ කොටස් දෙකයි. කය වෙහෙසා වැඩ කරන පුද්ගලයෝ, උදාහරණ මේසන් බාස්වරු, වඩු කාර්මිකයන් වගේ පුද්ගලයෝ. ඊළඟට අනිත් කොට්ටාසේ තමයි මනස වෙහෙසා වැඩ කරන පුද්ගලයෝ, උදාහරණ තමයි වෛද්‍යවරු, ඉංජිනේරුවන්, නීතිඥවරු, කළමනාකරුවන් වගේ පුද්ගලයෝ. හොඳයි. ඒ තමයි පුතේ ශ්‍රමය. එතකොට අපි සාධක දෙකක් කතා කරා. පළවෙනි එක භූමිය, ඔන්න දෙවෙනි එක ශ්‍රමය. තුන්වෙනි සාධකය තමයි ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය. බලන්න. මොකද්ද මේ ප්‍රාග්ධනය කියන්නේ? මේකත් අපි නිෂ්පාදන සාධකයක් හෙවත් යෙදවුමක් විදිහට තමයි සැලකන්නේ. හොඳයි. බලන්න. ව්‍යාපාර කටයුතු සඳහා යොදා ගන්නා මිනිසා විසින් නිර්මාණය කර ඇති සියලුම දෑ ප්‍රාග්ධනය ලෙස හඳුන්වනවා. එහෙම නැත්නම් නිෂ්පාදනයට ආධාර කර ගැනීම සඳහා මිනිසා විසින් නිර්මාණය කර ඇති සියලුම දෑ ප්‍රාග්ධනය ලෙස හඳුන්වයි. මේක ඇවිල්ලා පුතේ මිනිස් නිර්මාණයක්. මිනිසා විසින් නිෂ්පාදනය කරලා ව්‍යාපාර කටයුතු වලට යොදා ගන්නා දේවල්. බලන්න උදාහරණ යන්ත්‍ර සූත්‍ර, ගොඩනැගිලි, දීබඩු උපකරණ, මෝටර රථ, මුදල් වැනි සම්පත් තමයි අපි ප්‍රාග්ධනය යටතට ගන්නෙ. ප්‍රාග්ධනය යටතට ගන්නෙ. එතකොට පුතේ මේවා ව්‍යාපාර වලට එහෙම නැත්නම් නිෂ්පාදනය සඳහා ආධාරකයක් විදියට යොදා ගන්න දේවල්. හරි. එතකොට උදාහරණයක් විදියට ඔයා යන්ත්‍රයක් ගත්තොත් නිෂ්පාදන කර්මාන්තයක නම් අපි යන්ත්‍රයක් පාවිච්චි කරන්නේ භාණ්ඩ නිෂ්පාදනය කිරීම නේද? අනිකුත් මූලික අමුද්‍රව්‍ය යොදලා ඒවා සකස් කරලා ඒවා නිමි භාණ්ඩයක් බවට පත් කිරීමට අපි යන්ත්‍ර සූත්‍රය යොදා ගන්නවා. එතකොට පුතේ මේ යන්ත්‍ර සූත්‍රත් අපි යෙදවුමක් විදියට තමයි සැලකන්නේ. මොකද ඒක තුලින් තමයි භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වුනේ. එහෙනම් ප්‍රාග්ධනය කියලා කියන්නේ පුතේ ව්‍යාපාරයට නිෂ්පාදන සාධකයක්. හොඳයි. ඊළඟ සාධකය තමයි ව්‍යවසායකත්වය. මෙන්න මේක තමයි
අපි හඳුන්වන්නේ ප්‍රධානතම සාධකයේ විදියට. හරි ප්‍රධානතම සාධකයේ විදියට අපි හඳුන්වන්නේ මෙන්න මේක. ව්‍යවසායකත්වය. හරි. අපි ඉස්සෙල්ලා බලමු නිර්වචනය කොහොමද දෙන්නේ කියලා. හොඳයි. ව්‍යවසායකත්වය. ව්‍යවසායකත්වය බලන්න නිර්වචනය. නිෂ්පාදනය සඳහා අවශ්‍ය භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය වැනි නිෂ්පාදන සාධක සංවිධානය කරමින් යම් නිෂ්පාදන ක්‍රියාවලියක් ආරම්භ කර පවත්වාගෙන යාමේ කාර්ය ව්‍යවසාය ලෙස හඳුන්වයි. ව්‍යවසාය ලෙස හඳුන්වයි. එනම් පුතේ මේ ව්‍යවසාය කියලා කියන්නේ මේ සාධක අතරින් ඉතාමත් ප්‍රබලතම සාධකය. මේක ඔයාට සජීවී සංකල්පයක් විදිහට සලකන්න පුළුවන්. හරි සජීවී සංකල්පයක් විදිහට සලකන්න පුළුවන්. එතකොට ඔයා දන්නවා පුතේ ව්‍යාපාරයේ අනිකුත් සාධක වෙච්ච භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය මෙන්න මේ නිෂ්පාදන සාධකයන් එකතු කරලා ව්‍යාපාර කටයුත්තක් පවත්වාගෙන යන ක්‍රියාවලිය තමයි අපි ව්‍යවසායකත්වය කියලා හඳුන්වන්නේ. ව්‍යවසායකත්වය කියලා අපි හඳුන්වන්නේ. එහෙනම් පැහැදිලි මේ ව්‍යවසායකත්වය කියලා කියන්නේ ඇත්තටම සජීවී ක්‍රියාවලියක්. මේක ක්‍රියාවලියක්. නමුත් මෙතනදි සිද්ධ වෙන්නේ ව්‍යාපාර කටයුත්තක් සංවිධානය කිරීමක්. එහෙනම් මේකත් යෙදවුමක් විදියට අපි නිෂ්පාදන සාධකයක් විදියට සලකනවා. හැබැයි අනිත් සාධක තුනටම වඩා ප්‍රබලතම සාධකය තමයි මේ ව්‍යවසාය. හරි ව්‍යවසාය. මේ ව්‍යවසාය කියන සංකල්පයේ දරුවෝ ඉතාමත් ගැඹුරු සංකල්පයක්. නමුත් ඕගොල්ලොන්ගේ මට්ටමින් අපි එච්චර දුරට මේක ගැඹුරින් අධ්‍යයනය කරන්න යන්නේ නැහැ. හුදෙක් මේක නිෂ්පාදන සාධකයක් විදියට මූලික හැඳින්වීමක් යටතේ තමයි අපි විස්තර කරන්නේ. එතනින් එහා දෙයක් මෙතනදී අපි ඔබට දෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතකොට පුතේ ව්‍යාපාරයට පාවිච්චි කරන භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය වැනි අනෙකුත් නිෂ්පාදන සාධක සංයෝජනය කරලා සංවිධානය කරලා ව්‍යාපාර කටයුත්තක් ආරම්භ කරලා පවත්වාගෙන යන ක්‍රියාවලිය තමයි අපි ව්‍යවසාය කියලා හඳුන්වන්නේ. ව්‍යවසාය කියලා හඳුන්වන්නේ. එතකොට මේ ව්‍යවසාය ක්‍රියාවලියේ නිරත වෙලා ඉන්න පුද්ගලයාට අපි කියනවා විශේෂ නමක්. ඒ තමයි ව්‍යවසායකයා. ව්‍යවසායකයා. ව්‍යවසායකත්ව ක්‍රියාවලියේ නිරත වී සිටින පුද්ගලයාට අපි කියනවා ව්‍යවසායකයා කියලා. එතකොට මේ ව්‍යවසායකයෝ හැම වෙලාවෙම අවදානම් දරමින් නව නිෂ්පාදන වෙළඳපොළට ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලියේ නිරත වෙලා ඉන්නවා. වෙළඳපොළට ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලියේ නිරත වෙලා ඉන්නවා. මේ අයට තමයි අපි ව්‍යවසායකයෝ කියලා කියන්නේ. එතකොට කෙනෙක්ට හිතන්න පුළුවන් ව්‍යවසායකයෙක් කියලා කියන්නේ ව්‍යාපාරිකයෙක්ද? එතකොට මේක කොහොමද නිෂ්පාදන සාධකයක් වෙන්නේ? පුතේ ව්‍යවසායකයා කියලා කියන්නේ නව නිෂ්පාදන තුලින් අවදානම් වලට මුහුණ දෙමින් ව්‍යාපාර කටයුතු හඳුන්වා දෙන ක්‍රියාවලිය තමයි ව්‍යවසායකත්වය කියලා කියන්නේ. ඒකේ නිරත වෙලා ඉන්න පුද්ගලයාට තමයි අපි ව්‍යවසායකයා කියලා කියන්නේ. එතකොට ව්‍යවසායකයා කියන්නේ ව්‍යාපාරිකයෙක් තමයි. හැබැයි ව්‍යාපාරිකයෙක් සෑම විටම ව්‍යවසායකයෙක් වෙනවද කියන ප්‍රශ්නයක් තියෙනවා. මොකද ව්‍යවසායකයා සෑම විටම අවදානම් දරමින් නවෝත්පාදනයේ නව නිෂ්පාදන වෙළඳපොළට ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලියේ නිරත වෙනවා. ඒකත් අපි නිෂ්පාදනයේ සාධකයක් විදියට සලකනවා. මොකද ඒ තුලින් අවසාන ප්‍රතිඵලය වෙන්නේ මිනිස් අවශ්‍යතා සහ වුවමනා තෘප්තිමත් කිරීමට සමත් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වීම. ඒක තමයි එතනත් සිද්ධ වෙන්නේ. එහෙනම් පැහැදිලි ව්‍යවසාය කියලා කියන්නේත් නිෂ්පාදන සාධකයක්. නිෂ්පාදන සාධකයක්. නමුත් අනෙකුත් සාධක වලට වඩා ටිකක් සංකීර්ණ අනෙකුත් සාධක වලට වඩා ප්‍රබල සාධකයේ තමයි මේ ව්‍යවසාය කියලා අපි හඳුන්වන්නේ. හොඳයි. එතකොට මේ ව්‍යවසායකයින්ට මම උදාහරණ කිහිපයක් දැක්වුවොත් ඕගොල්ලන්ට ප්‍රසිද්ධ පුද්ගලයන් කිහිප දෙනෙක් මට හඳුන්වා දෙන්න පුළුවන්. කවුද මේ ව්‍යවසායකත්ව ක්‍රියාවලියේ නිරතලා ඉන්න පුද්ගලයෝ?
කෙනෙක් තමයි ස්ටීව් ජොබ්ස්. ඔයගොල්ලෝ අහලා ඇති Apple සමාගම. Apple සමාගමේ නිර්මාතෘ තමයි ස්ටීව් ජොබ්ස් කියලා කියන්නේ. එතකොට ස්ටීව් ජොබ්ස් අපිට වර්තමානයේ බිහි වෙච්ච නමුත් අද අප අතර නැහැ. නමුත් මෑත කාලීනව බිහි වෙච්ච දක්ෂ ප්‍රබල ව්‍යවසායකයෙක් තමයි ස්ටීව් ජොබ්ස් කියලා කියන්නේ. ඔහුත් නිෂ්පාදන සාධකයක් වෙච්ච ව්‍යවසායකයෙක්. ව්‍යාපාර කටයුත්තක නිරත වෙලා ව්‍යාපාරයේ අනිකුත් භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය සාධක සංයෝජනය කරලා ව්‍යාපාරයක් ආරම්භ කරලා ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙක් තමයි ස්ටීව් ජොබ්ස් කියලා කියන්නේ. ඒ නිසා ඔහු ව්‍යවසායකයෙක්. ඔහු ඇයි ව්‍යවසායකයෙක් කියලා හැඳින්වුවේ? ඔහු අලුත් නිර්මාණයක් එක්ක තමයි, අලුත් සංකල්පයක් එක්ක තමයි ඔහු වෙළඳපොළට පිවිසෙන්නේ. ඔහු Apple නිෂ්පාදන, Apple ජංගම දුරකථන, ලැප්ටොප් මේ වගේ පරිගණක උපාංග තුලින් තමයි ඔහු වෙළඳපොළට පිවිසෙන්නේ. මීට පෙර වෙළඳපොලේ නොතිබිච්ච නව නිෂ්පාදිතයක් තුලින් තමයි ඔහු වෙළඳපොළට පිවිසෙන්නේ. එතකොට Apple කියන නාමය, කීර්ති නාමය, ව්‍යාපාර නාමය ලොවට හඳුන්වා දීමත් සමග ඔහු ව්‍යාපාර ලෝකයේ තුල ව්‍යවසායකයෙක් බවට පත් වෙනවා. තවත් උදාහරණයක් තමයි මාර්ක් සකර්බර්ග්. ඔගොල්ලෝ වැඩි හරියක් භාවිතා කරන Facebook හි නිර්මාතෘ. එතකොට ඔහු මේ ව්‍යවසායකත්ව ක්‍රියාවලියේ නිරත වෙන ව්‍යවසායකයෙක් විදිහට හඳුන්වන්න පුළුවන්. එතකොට මේ වගේ අපිට උදාහරණ කිහිපයක් අපිට ගොනු කරන්න පුළුවන් මේ ව්‍යවසායකයන්ට. එතකොට මම එතනින් එහා පුළුල් විදියට විස්තර කරන්න යන්නේ නැහැ. මොකද ඔබට ඔබගේ විභාග වලට හඳුනා ගැනීමට අවශ්‍ය වෙන්නේ ව්‍යවසායකයා කියන්නේ කවුද? ව්‍යවසාය කියන ක්‍රියාවලිය මොකක්ද කියන එක තුලට තමයි ඔබ අපි සීමා කරන. එතනින් එහා අපි වැඩි විස්තර මෙතනදී ඉදිරිපත් කරන්නේ නැහැ. නමුත් මම උපරිම සරලව ඔබට අතිරේකව විස්තර කරා මොකද්ද මේ ව්‍යවසාය කියන ක්‍රියාවලිය තුල සිද්ධ වෙන්නේ සහ ව්‍යවසාය ක්‍රියාවලියේ නිරත වෙන පුද්ගලයන් සඳහා උදාහරණත් මම ඔබට ඉදිරිපත් කරා. එතකොට මේ තුලින් තමයි ඔබට විභාගෙදී ප්‍රශ්න හැදෙන්නේ. හොඳයි පුතේ. එහෙනම් අපි නිෂ්පාදන සාධක සියල්ලම අපි මෙතනදී සාකච්ඡා කරලා අවසන්. එහෙනම් අපි නැවත හැරිලා බැලුවොත් නිෂ්පාදන සාධකයක් කියලා කියන්නේ ව්‍යාපාරයක මිනිස් අවශ්‍යතා සහ වුවමනා තෘප්තිමත් කිරීමට අවශ්‍ය භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේදී යොදා ගන්නා යෙදවුම් තමයි අපි නිෂ්පාදන සාධක කියලා හඳුන්වන්නේ. එහෙනම් නිෂ්පාදන සාධක ප්‍රභේද 4ක් අපි සාකච්ඡා කරා. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය සහ ව්‍යවසායකත්වය. හොඳයි. ඊළඟට අපි කෙමින් ඔන්න දැන් මේ පාඩමේ අවසාන ක්‍රියාවලිය සඳහා එළඹෙනවා. අවසානයේ සඳහා එළඹෙන්නයි යන්නේ. එතකොට පුතේ අපි දැන් අවසාන වශයෙන් සාකච්ඡා කරන්න යන කාරණාව තමයි ව්‍යාපාර කටයුත්තක් කරගෙන යද්දී මේ ව්‍යාපාර කෙරෙහි උනන්දුවක් හෙවිල්ලක් දක්වන පාර්ශව කිහිපයක් ඉන්නවා. දැන් ඕගොල්ලෝ ගත්තොත් පාසල් ළමුන් විදියට ඔබගේ ජීවිතය පිළිබඳ උනන්දුවක් දක්වන කට්ටිය කවුද? ඕගොල්ලෝ ගැන හොයලා බලන කට්ටිය කවුද? ඒ තමයි ඕගොල්ලෝගේ දෙමව්පිය. නේ? ඊළඟට ඔයාගේ සහෝදර සහෝදරියන්. ඊළඟට යාළුවන්. අසල්වැසියන්. නේද? නෑදෑ හිත මිතුරු. මේ තමයි ඔයාගේ ජීවිතය ගැන හොයලා බලන පුද්ගලයන්. ඒගොල්ලෝ ඔයා ගැන හොයලා බලනවා, සෙවිල්ලක් දක්වනවා, උනන්දුවක් දක්වනවා. නේද? මෙන්න මේ වගේ ව්‍යාපාර වලටත් ඉන්නවා ඒ විදියට ව්‍යාපාර පිළිබඳ උනන්දුවක්, සෙවිල්ලක් දක්වන පාර්ශවයන්. මෙන්න මේ අයට අපි කියනවා පුතේ ඇල්මැති පාර්ශව කියලා. ඇල්මැති පාර්ශව. බලන්න. ඇල්මැති පාර්ශවයක් යනු ව්‍යාපාර කටයුතු කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශවයන්ය. ව්‍යාපාර කටයුතු කෙරෙහි උනන්දුවක්
ඇල්මක් දක්වන පාර්ශව ඇල්මැති පාර්ශව ලෙස හඳුන්වයි. ඇල්මැති පාර්ශව ලෙස හඳුන්වයි. ඒ කියන්නේ මේ පුද්ගලයෝ ව්‍යාපාරයක් ආරම්භ කරලා කරගෙන යන අතරතුර ව්‍යාපාර කෙරෙහි උනන්දුවක් දක්වනවා. ව්‍යාපාර ගැන හොයලා බලනවා. හැම වෙලාවෙම ව්‍යාපාර කෙරෙහි ඇල්මක් දක්වනවා. ඒ නිසා අපි මේගොල්ලන්ට කියනවා ව්‍යාපාරික ඇල්මැති පාර්ශව කියලා. මොනවාද උදාහරණ? බලන්න උදාහරණ. අයිතිකරුවෝ, කළමනාකරුවෝ, සේවකයෝ, ගනුදෙනුකරුවෝ, තරඟකරුවෝ, මූල්‍ය ආයතන, රාජ්‍යය, ප්‍රජාව, අනාගත ආයෝජකයින් මේ අය තමයි ව්‍යාපාරික අපි පොදුවේ ඇල්මැති පාර්ශව කියලා හඳුන්වන්නේ. එතකොට අපි දන්නවා අයිතිකරු ව්‍යාපාරේ හිමිකරු. හැම වෙලාවෙම ව්‍යාපාර කෙරෙහි සම්බන්ධ වෙලා ඉන්න පුද්ගලයෙක්. එතකොට ඒ අය ව්‍යාපාර ගැන හොයලා බලනවා, සෙවිල්ලක් දක්වනවා, උනන්දුවක් දක්වනවා. ඒ නිසායි අපි මේගොල්ලොන්ට ඇල්මැති පාර්ශව කියලා කියන්නේ. ඇල්මැති පාර්ශව කියලා කියන්නේ. හොඳයි. එතකොට අපි දැන් බලමු මේ ඇල්මැති පාර්ශවයන් එකින් එක හඳුනාගෙන. කවුද මේ අයිතිකරු කියන්නේ, කවුද කළමනාකරු කියන්නේ, කවුද සේවකයන් කියන්නේ කියන එක අපි දැන් බලමු. ඔයගොල්ලන්ට පේනවා ස්ක්‍රීන් එකේ. මුලින්ම අපි හඳුනා ගන්නවා ඇල්මැති පාර්ශවයක් ලෙස අයිතිකරු යනු කවුද? ව්‍යාපාරයේ හිමිකරු. බොහොම පැහැදිලි. මේක විස්තර කරන්න ඕනෙත් නෑ. ඕනම කෙනෙක් දන්නවා ව්‍යාපාරයේ අයිතිකරු ගැන. හරි. ඒ තමයි ව්‍යාපාරයකට සම්පත් සපයන පුද්ගලයෝ එහි අයිතිකරුවන් වෙති. ව්‍යාපාරයක් ආරම්භ කරද්දී ව්‍යාපාරයකට සම්පත් යොදවලා ඒ හිමිකාරීත්වය ලබා ගන්නා පුද්ගලයන් තමයි අපි අයිතිකරුවෝ කියලා හඳුන්වන්නේ. එක් පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් ව්‍යාපාරයක අයිතිකරුවන් විය හැක. සමහර විට ඒ ව්‍යාපාරයේ එක පුද්ගලයෙක්ගේ හිමිකාරීත්වය යටතේ තියෙන්න පුළුවන්. නැත්නම් පුද්ගලයෙක් කිහිප දෙනෙක්ගේ හිමිකාරීත්වය යටතේ තියෙන්නත් පුළුවන්. අයිතිකරුවෝ එක්කෙනෙක් හෝ ඊට වැඩි පිරිසක් ඉන්න පුළුවන්. හරි. එතකොට කොහොම හරි අයිතිකරුවන් කියලා කියන්නේ ව්‍යාපාරයකට සම්පත් යොදවා ව්‍යාපාරේ පවත්වාගෙන යන පුද්ගලයෙක්. එතකොට මේ අය හැම වෙලාවෙම ව්‍යාපාරات එක්ක සම්බන්ධ වෙනවා නේද? ව්‍යාපාර ක්‍රියාවලිය පුරාම මේගොල්ලෝ ව්‍යාපාරයේ ඉන්නේ. ව්‍යාපාරයේ අයිතිකරුවන්. නේ? එතකොට මේ අය ප්‍රබලතම ඇල්මැති පාර්ශවය ලෙස අපිට හඳුන්වන්න පුළුවන්. හරි. අයිතිකරුවෝ. ඊළඟ සාධකය බලන්න කළමනාකරුවන්. කළමනාකරුවන්. ව්‍යාපාර කටයුතු මෙහෙයවන්නේ ව්‍යාපාරයේ පිළිමද අයිතිකරුවන්ගේ තීරණ ක්‍රියාත්මක කරන්නේ කළමනාකරුවන්. අන්න බලන්න. ඇතැම් විට අයිතිකරුම කළමනාකරු විය හැක. මහා පරිමාණ ව්‍යාපාරවල බොහෝ විට මූල්‍ය කළමනාකරු, අලෙවි කළමනාකරු ආදී වශයෙන් කළමනාකරුවන් දැක ගැනීමට හැකියාව ඇත. හරි. එතකොට කළමනාකරුවෙක් කියලා කියන්නේ පුතේ ව්‍යාපාරික අයිතිකරු වෙනුවෙන් ව්‍යාපාරයේ තීරණ ගැනීම සහ එම තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා බැඳිලා ඉන්න පාර්ශවය තමයි අපි කළමනාකරුවන් කියලා හඳුන්වන්නේ. කළමනාකරුවන් කියලා අපි හඳුන්වන්නේ. එතකොට මේ සමහර අවස්ථා තියෙනවා අයිතිකරුම කළමනාකරුත් වෙන. සාමාන්‍යයෙන් පොඩි ව්‍යාපාර, සිල්ලර කඩ නේද? ඇඳුම් මලවිසැල් ඔය වගේ පොඩි ව්‍යාපාරවල ඒ අයිතිකරුම තමයි කළමනාකරණ කාර්යයේ නිරත වෙන්නේ. ඒ නිසා ඔයාට වෙනම කළමනාකරුවෝ කියලා ඒවල දැක ගන්න හම්බ වෙන්නේ නැහැ. නමුත් මහා පරිමාණ ව්‍යාපාරවල වැඩි අලෙවියක් වැඩි ආදායමක් උපයන විශාල ව්‍යාපාරවල අපිට වෙනම කළමනාකරුවන් දැක ගන්න පුළුවන්. හරි. සුවිශේෂී ඇඟලුම් කර්මාන්ත, අනිකුත් පෞද්ගලික ආයතන, මූල්‍ය ආයතන මේ වගේ ව්‍යාපාරවල අපිට වෙනම පුද්ගලයන් කළමනාකරණ කාර්යයේ නිරත වෙනවා අපිට දැක ගන්න හැකියාව තියෙනවා. හොඳයි. එතකොට කළමනාකරුවන් කියන්නේ අයිතිකරුවන් වෙනුවෙන් ව්‍යාපාරයේ තීරණ ගැනීම සහ තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා යෙදিলা ඉන්න පුද්ගලයන්. එතකොට මේ අයත් ව්‍යාපාර කෙරෙහි හැම වෙලාවෙම හොයලා බලනවා. මේ ව්‍යාපාරයේ අභ්‍යන්තර පාර්ශවයක් මේගොල්ලෝ.
එහෙනම් ව්‍යාපාරයේ මොකද්ද වෙන්නේ? දැන් වත්මන් තත්ත්වය මොකද්ද? කොච්චර ලාභයක් තියනවද? මොන වගේ තීරණ වලටද එළඹෙන්න ඕනේ? කොහොමද මේ තීරණ ක්‍රියාත්මක කරන්නේ? මෙන්න මේ සියලුම කටයුතු සිද්ධ කරන්නේ ව්‍යාපාරයේ කළමනාකරුවන්. එහෙනම් කළමනාකරුවෙන් කියලා කියන්නේ ව්‍යාපාරයක ඇල්මැති පාර්ශවයක්. ව්‍යාපාරයක ඇල්මැති පාර්ශවයක්. හොඳයි. ඊළඟ පාර්ශවය තමයි සේවකයා. සේවකයා. බලන්න. ව්‍යාපාර දෛනික කටයුතු. එහෙම නැත්නම් ව්‍යාපාර කාර්ය ඉටු කරන පුද්ගලයෝ සේවකයෝ වෙති. සේවකයෝ වෙති. ව්‍යාපාර කාර්ය ඉටු කරන පුද්ගලයෝ සේවකයෝ වෙති. එහෙනම් ව්‍යාපාරයේ දෛනික කටයුතු ඉෂ්ට සිද්ධ කරන පුද්ගලයෝ තමයි අපි සේවකයෝ කියලා හඳුන්වන්නේ. උදාහරණයක් විදිහට අපි ගත්තොත් ඇඟලුම් කර්මාන්ත ශාලාවක්. ගාමන් ෆැක්ටරි එකක් ගත්තොත් මේකේ මහාන සේවකයන්, මහාන පුද්ගලයන්, ඇඳුම් මැසීමේ නිරත වෙලා ඉන්න පුද්ගලයන් තමයි අපි මේ සාමාන්‍ය සේවකයන් කියලා අපි සලකන්නේ. එතකොට ඒ අයත් ව්‍යාපාරයේ අභ්‍යන්තර පාර්ශවයක්. ව්‍යාපාර කෙරෙහි හැම වෙලාවෙම උනන්දුවක්, සෙවිල්ලක් දක්වනවා. නේද? ඒ නිසා සේවකයෝ කියලා කියන්නේත් අපිට ඇල්මැති පාර්ශවයක්. ඊළඟ සාධකය තමයි ගනුදෙනුකරුවෝ. ගනුදෙනුකරුවෝ. මේ අයට අපි කියනවා තවත් විශේෂ නමක්. ඒ තමයි පාරිභෝගිකයෝ. පාරිභෝගිකයෝ. හරි? පාරිභෝගිකයෝ. එතකොට මේ පාරිභෝගිකයෝ තමයි පුතේ ව්‍යාපාරයකට ඉන්න වැදගත්ම පාර්ශවය. මේ පාරිභෝගිකයෝ හෙවත් ගනුදෙනුකරුවෝ තමයි අපිට ව්‍යාපාරයක දැක ගන්න පුළුවන් වැදගත්ම පාර්ශවය. ඇයි මං එහෙම කිව්වේ? ඇයි මං එහෙම කියන්නේ? ඒකට හේතුව තමයි ව්‍යාපාරයක් මූලික වශයෙන්ම තමන්ගේ පැවැත්ම, තමන්ගේ ලාභ වැඩි කරගන්නේ, උපරිම කරගන්නේ පාරිභෝගිකයන්ට නැත්නම් මේ ගනුදෙනුකරුවන්ට භාණ්ඩ හා සේවා විකිණීම තුලින්. එහෙනම් මේ පාරිභෝගිකයන්ට, ගනුදෙනුකරුවන්ටගේ අවශ්‍යතා සහ වුවමනා ඇති වෙච්ච නිසා තමයි ව්‍යාපාරයකට භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරලා ඒවා අලෙවි කරලා ලාභ ලබන්න හැකියාව ලැබෙන්නේ. පාරිභෝගිකයෝ කියලා නැත්නම් ගනුදෙනුකරුවෝ කියලා જાතියක් හිටියේ නැත්තම් එතකොට මොකද වෙන්නේ? ව්‍යාපාර කියලා දෙයක්වත් නැහැ. බඩගින්නක් ආපුවම මිනිස්සෙක් කඩේට ගිහිල්ලා කෑම එකක් ගන්නෙ නැත්තම් ඒ ව්‍යාපාර රඳාපවතින්නේ නැහැ. එහෙනම් ව්‍යාපාරයක් රඳාපවතින්නේ පාරිභෝගිකයන් මත, ගනුදෙනුකරුවන් මත. එහෙනම් මේක එක්සෑම් එකෙත් අහලා තිබ්බා. එක්සෑම්ස් වලත් අහලා තියෙනවා. ව්‍යාපාරයකට වැදගත්ම පාර්ශවය තමයි ගනුදෙනුකරුවෝ. ගනුදෙනුකරුවෝ. එහෙනම් ව්‍යාපාරික සාර්ථකත්වයේ රඳාපවතින්නේ මේ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සහ වුවමනා කතරම් සාර්ථකව තෘප්තිමත් කරනවාද යන්න මතයි. හරි, මොකක් හරි නිෂ්පාදිතයක් පිළිබඳ පාරිභෝගිකයා අසතුටුනා. එයා වැඩි ආශාවක් නැත්තම් එයා ඒ ව්‍යාපාරයේ නිෂ්පාදනය ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කරනවා කියන්නේ මේ ව්‍යාපාරයේ භාණ්ඩය විකිනෙන්නේ නැහැ. එහෙනම් මේ ව්‍යාපාරය කඩාගෙන වැටෙනවා. ඒ කියන්නේ පැහැදිලි මේ ව්‍යාපාරික සියලුම කටයුතු රඳා පවතින්නේ ගනුදෙනුකරුවන් මත. ගනුදෙනුකරුවන් මත. එහෙනම් පැහැදිලි ගනුදෙනුකරුවෙක් කියලා කියන්නේ ඔබට පේනවා ව්‍යාපාරයෙන් භාණ්ඩ හා සේවා මිලදී ගන්නා පුද්ගලයෝ ගනුදෙනුකරුවන් වේ. ඔව්හු මෙම භාණ්ඩ නැවත විකිණීමේ පරමාර්ථයෙන් හෝ සිය පාරිභෝජනය සඳහා උපරමාර්ථයෙන් මිලදී ගත හැකිය. කෙසේ නමුත් ව්‍යාපාරයකට වැදගත්ම පාර්ශවය වන්නේ ගනුදෙනුකරුවෝ. හරි පුතේ. එහෙනම් තවත් සාධකයක් අපි කතා කරා ඇල්මැති පාර්ශවයන් යටතේ. ඒ තමයි ගනුදෙනුකරුවෝ. අපි දැන්ට කතා කරලා තියෙනවා සාධක 4ක්. අයිතිකරුවෝ, කළමනාකරුවෝ, සේවකයෝ සහ ගනුදෙනුකරුවෝ. ඊළඟ ඇල්මැති පාර්ශවය තමයි අපි සාකච්ඡා කරන සැපයුම්කරුවෝ. බලන්න. සැපයුම්කරුවෝ. ව්‍යාපාරයකට අවශ්‍ය විවිධ අමුද්‍රව්‍ය සහ
අනෙකුත් සේවා සපයන පුද්ගලයෝ සැපයුම් කරුවෝ ලෙස හඳුන්වයි. ව්‍යාපාරයකට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය සහ අනෙකුත් සැපයුම් සේවා සපයන පාර්ශවය තමයි අපි සැපයුම් කරුවන් කියලා හඳුන්වන්නේ. එතකොට පුතේ මේ අයත් ව්‍යාපාර වලට ඍජුවම සම්බන්ධ වෙන පාර්ශවයක්. ඍජුව සම්බන්ධ වෙන පාර්ශවයක්. හරි. එතකොට ව්‍යාපාර කටයුතු කරගෙන යද්දී ව්‍යාපාරයට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය සහ අනෙකුත් සේවා සපයන ආයතන තමයි නැත්තම් පාර්ශවයන් තමයි අපි මෙතනදී සැපයුම් කරුවන් කියලා හඳුන්වන්නේ. හරි? සැපයුම් කරුවන්. එතකොට ඒ අයත් ව්‍යාපාර පිළිබඳ උනන්දුවක් සෙවිල්ලක් දක්වන පාර්ශවයන්. ඊළඟ පාර්ශවය තමයි බලන්න මූල්‍ය ආයතන. මූල්‍ය ආයතන. ව්‍යාපාර සඳහා අවශ්‍ය ණය, උපදේශන සේවා ආදිය සපයන බැංකු සහ අනෙකුත් ණය දෙන ආයතන මූල්‍ය ආයතනය යටතට අයත් වේ. මූල්‍ය ආයතනය යටතේ අයත් වේ. හොඳයි. එහෙනම් අපි දන්නවා ව්‍යාපාර කටයුතු කරගෙන යද්දී සමහර අවස්ථා තියෙනවා ව්‍යාපාරේ දැනට තියෙන මුදල් ප්‍රමාණවත් නොවෙන්න පුළුවන්. එවැනි අවස්ථාවල මොකද කරන්න වෙන්නේ? ව්‍යාපාරයට සිද්ධ වෙනවා ණය ලබා ගන්න. එහෙනම් මෙලෙස ව්‍යාපාර වලට අවශ්‍ය කරන ණය සහ අනෙකුත් මූල්‍ය සේවා සපයන ආයතන තමයි අපි මූල්‍ය ආයතන කියලා හඳුන්වන්නේ. බැංකු සහ අනෙකුත් මූල්‍ය සේවා. බැංකු සහ අනෙකුත් මූල්‍ය ආයතන. ඊළඟ ඇල්මැති පාර්ශවය තමයි අපි සාකච්ඡා කරන තරඟකරුවෝ. තරඟකරුවෝ. කවුද මේ තරඟකරුවෝ කියලා කියන්නේ? තරඟකරුවෝ කියලා කියන්නේ බලන්න ඕගොල්ලන්ට පේනවා යම් ව්‍යාපාරයක් විසින් නිෂ්පාදනය කරන නිෂ්පාදිත වලට සමාන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය හෝ අලෙවි කිරීම සිදු කරන අනෙකුත් ආයතන සහ පුද්ගලයන් තමයි අපි තරඟකරුවෝ කියලා කියන්නේ. යම් නිෂ්පාදනයකට සමාන නිෂ්පාදිත වෙළඳපොළට ඉදිරිපත් කරන අනෙකුත් ආයතන තමයි අපි තරඟකරුවෝ කියලා හඳුන්වන්නේ. අපි ගත්තොත් එහෙම අපි ඔයගොල්ලෝ අහලා තියෙනවා මැලිබන් බිස්කට් ආයතන. මැලිබන් බිස්කට් ආයතන. අපි දන්නවා ලංකාවේ ප්‍රධාන වශයෙන්ම බිස්කට් නිෂ්පාදනය කරන ආයතනයක් තමයි මැලිබන් බිස්කට් ආයතනය කියලා කියන්නේ. එතකොට මීට අමතරව අපිට තවත් දැක ගන්න පුළුවන් මංචි බිස්කට් ආයතනය. මංචි බිස්කට් ආයතනය. දැන් පුතේ ඔයගොල්ලන්ට පේනවා මේ ආයතන දෙකම සපයන්නේ බිස්කට්. එහෙනම් අපි බැලුවොත් මැලිබන් බිස්කට් ආයතනය මැලිබන් බිස්කට් ආයතනයේ තරඟකරු තමයි මංචි බිස්කට් ආයතනය. අපි බැලුවොත් මංචි බිස්කට් ආයතනය මංචි බිස්කට් ආයතනයේ තරඟකරු තමයි මැලිබන් බිස්කට් ආයතනය. ඇයි? යම් ව්‍යාපාරයක මේ බලන්න මේ ව්‍යාපාර දෙකම සපයන්නේ බිස්කට්. එතකොට මේ ආයතන දෙක අතර තරඟයක් අපිට දැක ගන්න පුළුවන්. තරඟයක් අපිට දැක ගන්න පුළුවන්. එහෙනම් යම් ව්‍යාපාරයක් සපයන භාණ්ඩයකට හෝ සේවාවකට සමාන භාණ්ඩ හා සේවා සපයන අනෙකුත් ආයතන තමයි අපි තරඟකරුවෝ කියලා හඳුන්වන්නේ. එහෙනම් අපිට තරඟකරුවන් සඳහා උදාහරණ යුගලවල් දෙන්න පුළුවන් ඕන තරම් නේද? මැලිබන් බිස්කට් ආයතනය, මංචි බිස්කට් ආයතනය නේද? KFC, McDonald, Pizza Hut එකයි, Domino's එකයි. නේ? බ්‍රැන්ඩික්ස් ආයතනයයි, මාස් හෝල්ඩින් ආයතනයයි නේද? ඇඟලුම් කර්මාන්ත ශාස්ත්‍රයේ තරඟකරුවා නේද? ඊළඟට ওই වගේ අපිට විශාල වශයෙන් උදාහරණ දෙන්න පුළුවන්. එතකොට ඔබට අවබෝධයට යන්න ඇති මොකද්ද මේ තරඟකරුවන් කියලා කියන්නේ. එතකොට යම් ව්‍යාපාරයක් සපයන භාණ්ඩයට හෝ සේවාවට සමාන භාණ්ඩ හා සේවා සපයන අනෙකුත් ආයතන. උදාහරණ අපිට ගන්න පුළුවන් මැලිබන් බිස්කට් හා මංචි බිස්කට් ආයතන. ඔවුන් දෙපළ අතර තරඟයක් තියෙනවා. බ්‍රැන්ඩික්ස් ආයතනය සහ මාස් හෝල්ඩින් ගත්තොත් ඒ ආයතන දෙකෙන්ම සපයන්නේ ඇඟලුම් නිෂ්පාදන. ඒ නිසා මේ දෙක අතර තරඟයක් තියෙනවා. ඊළඟට KFC, McDonald ගත්තොත් ඔවුන් සපයන්නේ එකම වර්ගයේ ආහාර වර්ග. ඔවුන් අතර තරඟයක් තියෙනවා. පැහැදිලි?
එතකොට ඒ වගේ අපිට තරඟකරුවන් දැක ගන්න පුළුවන් උදාහරණ රාශියක්. හරි. එතකොට තරඟකරුවෙක් කියලා කියන්නේ ව්‍යාපාරික ඇල්මැති පාර්ශවයක්. හරි. ඇල්මැති පාර්ශවයක්. හරි. ඊළඟ සාධකයේ තමයි රජය. රජය. රජයක් කියලා කියන්නේ පුතේ මූලික වශයෙන්ම රටක ආර්ථික දියුණුව සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කරන ඒකකය. රටක මූලික වශයෙන්ම ආර්ථිකය මෙහෙවන ඒකකය තමයි රජයක් කියලා කියන්නේ. කියන්නේ රටක පාලන තන්ත්‍රය. නේද? එතකොට රජයක් දැඩි ලෙස ව්‍යාපාර වලට බලපෑම් එල්ල කරනවා. ඒක මතක තියාගන්න. ව්‍යාපාර සඳහා යටිතල පහසුකම් සැපයීම තුලින්, ව්‍යාපාර සඳහා බදු පැනවීම තුලින් නේ මේ වගේ විවිධ ස්වරූපයෙන් ව්‍යාපාර සඳහා රජයක් බලපෑම් එල්ල කරනවා. එතකොට රජයක් කියලා කියන්නේ පුතේ ව්‍යාපාරවල ඇල්මැති පාර්ශවයක්. ඇල්මැති පාර්ශව. ඊළඟට ප්‍රජාව. ප්‍රජාව කියලා කියන්නේ ව්‍යාපාරයට සම්බන්ධ නොවන ව්‍යාපාරයට පිටතින් ජීවත් වෙන පුද්ගලයන් සහ පුද්ගල කණ්ඩායම් තමයි අපි ප්‍රජාව යටතට ගන්නෙ. උදාහරණයක් විදිහට ජනමාධ්‍යවේදීන්, පරිසරවේදීන් නේද? නිල වෙළඳ සංවිධාන මෙන්න මේවා තමයි අපි ප්‍රජාව යටතට ගන්නෙ. මාධ්‍යවේදීන්, පරිසරවේදීන් සහ අනෙකුත් සාමාන්‍ය ප්‍රජාව තමයි අපි මේ යටතේ ගන්න. එතකොට මේ අය තමයි පුතේ මූලික වශයෙන්ම අපි ඇල්මැති පාර්ශව කියලා හඳුනන්නේ. මේ සියලුම පාර්ශවයන් සෑම අවස්ථාවකදීම ව්‍යාපාර කටයුතු කෙරෙහි උනන්දුවක් ඇල්මක් දක්වන පාර්ශවයන්. හොඳයි පුතේ. එතකොට මේ අපි සාකච්ඡා කරපු ඇල්මැති පාර්ශවයන් ව්‍යාපාර වලින් ඉටු කර ගැනීමට බලාපොරොත්තු වන අරමුණු කිහිපයක් තියෙනවා. මේ ව්‍යාපාර පිළිබඳ හෙවිල්ලක් උනන්දුවක් දක්වන පාර්ශවයන් ව්‍යාපාර තුලින් ඉටු කර ගැනීමට අපේක්ෂා කරන අරමුණු තියෙනවා. එතකොට මේ එක් ඇල්මැති පාර්ශවයන් එලෙස ව්‍යාපාරයෙන් ඉටු කර ගැනීමට අපේක්ෂා කරන අරමුණු තමයි අපි දැන් සාකච්ඡා කරන්න යන්නේ. එහෙනම් ව්‍යාපාරකකින් ඇල්මැති පාර්ශවයන් බලාපොරොත්තු වන අරමුණු තමයි අපි දැන් සාකච්ඡා කරන්න යන්නේ. හරි. ඇල්මැති පාර්ශවයන්ගේ අරමුණු. බලන්න. මුලින්ම අපි කතා කරනවා ඇල්මැති පාර්ශවයක් විදියට අයිතිකරුවෙක් ව්‍යාපාරයෙන් බලාපොරොත්තු වන අරමුණු. ව්‍යාපාරයෙන් ඉටු කර ගැනීමට බලාපොරොත්තු වන අරමුණු අපි ඉස්සෙල්ලම සාකච්ඡා කරන්න යන්නේ. බලන්න ඕගොල්ලන්ට පේනවා. ඇල්මැති පාර්ශවයේ අයිතිකරු ඔවුන්ගේ අරමුණු සඳහා නිදසුන් දීලා තියෙනවා. අයිතිකරුවෙක් ව්‍යාපාරයෙන් ඉටු කර ගැනීමට බලාපොරොත්තු වන අරමුණු තමයි මේ. එකක් තමයි ආයෝජනයේ සුරක්ෂිතතාවය. ආයෝජනයේ සුරක්ෂිතතාවය. ඒ කියන්නේ පුතේ ව්‍යාපාරයක් පටන් ගද්දි ව්‍යාපාරයට අයිතිකරු මුදල් හෝ වෙනත් සම්පත් යොදවන්න ඕනේ නේද? ව්‍යාපාරයක් පටන් ගද්දි අපිට සල්ලි ඕනනේ. ඒක ඕනම කෙනෙකුට තේරෙන කාරණාවක්. නේද? එතකොට ව්‍යාපාරයක් කරගෙන යද්දී ව්‍යාපාරයකට මුදල් අවශ්‍යයි. නේ? එතකොට මේ යොදවපු මුදල් ව්‍යාපාරයට එදෙව්වට පස්සේ ඒ මුදල් වලට සුරක්ෂිතතාවයක් තියෙනවද කියන එක පිළිබඳ අයිතිකරුට සොයා බලන්න සිද්ධ වෙනවා. එහෙනම් අයිතිකරු බලාපොරොත්තු වෙන එක දෙයක් තමයි මේ ව්‍යාපාරය ආරම්භයේදී ව්‍යාපාරයට යොදවපු මුදල් වලට සුරක්ෂිතභාවයක් තියෙනවද කියන එක පිළිබඳ අයිතිකරු උනන්දුවක් දක්වනවා. එතකොට අයිතිකරුවන්ගේ එක අරමුණක් තමයි ව්‍යාපාරයට ආයෝජනය කරපු මුදල් වල සුරක්ෂිතභාවය. මුදල් වල සුරක්ෂිතභාවය. ඊළඟ අරමුණ තමයි ප්‍රමාණවත් ලාභයක් ඉපයීම. ප්‍රමාණවත් ලාභයක් ඉපයීම. ඒ කියන්නේ පුතේ ව්‍යාපාරයක් පටන් අරන් ව්‍යාපාරයක් කරගෙන ගිහිල්ලා අයිතිකරු කවදා හරි ඒ ව්‍යාපාරයෙන් නිසි ලාභයක් ලබන්න බලාපොරොත්තු වෙනවා. නිසි ලාභයක් ලබන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඒකත් ඒක ව්‍යාපාරයේ අයිතිකරුවන්ගේ තවත් එක් අරමුණක්.
ඊළඟට ව්‍යාපාර අනාගත වර්ධනය. අනාගතයේදී මේ ව්‍යාපාරය වර්ධනය කරගන්න අයිතිකරු බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඒකත් එක අරමුණක්. එහෙනම් මේවා තමයි අයිතිකරුවේ ව්‍යාපාර තුලින් ඉටු කර ගැනීමට බලාපොරොත්තු වන අරමුණු. දැන් මේකේ සමහර තැන් ඕගොල්ලන්ට පේනවා ටියුට් එකේ හිස් තැන් තියෙනවා. මේ ටික කරන්න නැහැ. නමුත් යට කොටසේ ඔබට පේනවා හිස් තැන් තියෙනවා. එතකොට ඔබට පුළුවන් print out එකක් තියෙන දරුවන්ට ඒක සම්පූර්ණ කරගන්න. එහෙම නැත්නම් ලියන පොතේ print out ගන්න අපහසු දරුවන්ට ලියන පොතේ හරි මේවා සටහන් කරලා පරිශීලනය කරන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. හරි. ඊළඟ ඇල්මැති පාර්ශවය තමයි කළමනාකරුවන්. ඔවුන් ව්‍යාපාරයෙන් බලාපොරොත්තු වන අරමුණු තමයි අපි සාකච්ඡා කරන්නේ. පළවෙනි එක ව්‍යාපාර අරමුණු ඉටු කර ගැනීමට අවශ්‍ය කළමනාකරණ තීරණ ගැනීම සහ එම තීරණ ක්‍රියාත්මක කිරීම. ව්‍යාපාර සම්බන්ධයෙන් තීරණ ගනු ලබන පාර්ශවය තමයි කළමනාකරුවන් කියන්නේ. එතකොට ඔවුන්ගේ එක් ප්‍රධානතම අරමුණක් තමයි ව්‍යාපාර අරමුණු ඉටු කර ගැනීමට අවශ්‍ය කරන කළමනාකරණ තීරණ නිසි අයුරින් ගැනීම සහ එම තීරණ ක්‍රියාත්මක කිරීම. ඊළඟට රැකියා වර්ධනය සහ රැකියා තෘප්තිය. පුතේ මේ කළමනාකරුවන් කියලා කියන්නේ එක්තරා ආකාරයක සේවක කණ්ඩායමක්. නමුත් සුළු සේවකයන්ට ඉහළින් ඉන්න තීරණ ගැනීමේ නිරතලා ඉන්න පාර්ශවයන් තමයි කළමනාකරුවන් කියන්නේ. ඒගොල්ලෝ කරන්නේ රැකියාවක් මේ ව්‍යාපාරය තුළ. ඔවුන් මේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය තුළින් විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන දෙයක් තමයි මොකද්ද? රැකියා තෘප්තිය සහ රැකියා වර්ධනය. හොඳයි. ඊළඟ අපි බලමු සේවකයන් මොනවාද ව්‍යාපාරයෙන් බලාපොරොත්තු වන අරමුණු. එකක් තමයි සාධාරණ වැටුප් ලබා ගැනීම. සාධාරණ වැටුප් ලබා ගැනීම. අනිත් එක තමයි රැකියා සුරක්ෂිත බව. තමන්ගේ දෛනික කටයුතු කරගද්දී සාධාරණව ඒ ලබා දෙන ශ්‍රමය වෙනුවෙන් සාධාරණ වැටුපක් ඔවුන් බලාපොරොත්තු වෙනවා ව්‍යාපාරයෙන්. ඊළඟට ඒ සපේන සේවාව හෝ ඇය කරන රැකියාවට අදාළව රැකියාවේ සුරක්ෂිතභාවයක් තියෙනවා. තමන් වැඩ කරන වටපිටාව සුරක්ෂිත වටපිටාවක් වෙන්න ඕනේ. මෙන්න මේ ඔවුන්ට අවශ්‍ය කරන ආරක්ෂාව සඳහා අවශ්‍ය කරන උපාංග උන්ට ලබා දෙන්න ඕනේ. මෙන්න මේ වගේ දේවලුත් සේවකයන් ව්‍යාපාරයෙන් බලාපොරොත්තු වෙනවා අරමුණක් විදියට. ඊළඟ ගනුදෙනුකරුවන්. ගනුදෙනුකරුවන් මොනවාද ව්‍යාපාරයෙන් බලාපොරොත්තු වන අරමුණු? එකක් තමයි මං කියවනේ ගනුදෙනුකරුවෙක් කියලා කියන්නේ වැදගත්ම පාර්ශවයේ ව්‍යාපාරවලට. අපි ඔයගොල්ලන්ට කියන පාරිභෝගිකයෝ කියලාත් කියනවා. මේ අය මොනවාද ව්‍යාපාරයෙන් බලාපොරොත්තු වෙන්නේ බලන්න. නිෂ්පාදිත සාධාරණ මිලට ලබා ගැනීම. හරිනේ. ඒගොල්ලෝ හැම වෙලාවෙම උත්සාහ කරන්නේ අඩු මිලට භාණ්ඩ ලබා ගන්න. ඒගොල්ලොන්ගේ බජට් එකට හරියන මිලට භාණ්ඩ ලබා ගන්න. දැන් ඔයා කඩේට ගිහිල්ලා හැම වෙලාවෙම බලන්නේ අඩු මිලට සාධාරණ මිලකට ඉහළ ගුණත්වයෙන් යුතු භාණ්ඩ ලබා ගන්න. නේද? සාධාරණ මිලකට ඉහළම ගුණත්වයෙන් යුතු භාණ්ඩය ලබා ගන්න තමයි ඔයා හැම වෙලාවෙම උත්සාහ කරන්නේ. එහෙනම් මේවා තමයි ගනුදෙනුකරුවෙක් ව්‍යාපාර වලින් බලාපොරොත්තු වන අරමුණු. ඊළඟට සැපයුම්කරුවෝ ව්‍යාපාර වලින් බලාපොරොත්තු වන අරමුණු තමයි අපි දන්නවා සැපයුම්කරුවෝ කියලා කියන්නේ ව්‍යාපාරයකට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය සහ අනෙකුත් සේවා සපයන පුද්ගලයන් හෝ ආයතන. ඒ අයගේ අරමුණු තමයි අඛණ්ඩව ඇණවුම් ලබා ගැනීම. ඕඩර්ස් ලබා ගැනීම. අඛණ්ඩව ඇණවුම් ලබා ගැනීම. තවත් එකක් තමයි නිසි පරිදි මුදල් ලබා ගැනීම. සමහර අවස්ථාවලදී මේ සැපයුම්කරුවන් ව්‍යාපාරවලට ණයට අමුද්‍රව්‍ය සපයනවා. ණයට අමුද්‍රව්‍ය සපයනවා. අන්න එවැනි අවස්ථාවලදී කලට වේලාවට මේ මුදල් ලබා ගන්න ඒගොල්ලෝ අරමුණු කරගන්නවා. හොඳයි. ඊළඟ මූල්‍ය ආයතන. මූල්‍ය ආයතන. අපි දන්නවා ව්‍යාපාරයකට අවශ්‍ය කරන ණය සහ අනෙකුත් බැංකු සේවා සපයන ආයතන තමයි මූල්‍ය ආයතන කියලා කියන්නේ. ව්‍යාපාරයට අවශ්‍ය කරන ණය, උපදේශන සේවා, බැංකු ගිණුම් පහසුකම් වගේ පහසුකම් ලබා දෙන ආයතන. එතකොට මේ මූල්‍ය ආයතන ව්‍යාපාරයකින් බලාපොරොත්තු වෙන අරමුණු මොනවාද?
දැන් මූලික වශයෙන්ම මූල්‍ය ආයතනයක් ණය දෙනවනේ ව්‍යාපාර වලට මම කිව්වනේ ඒක. එහෙනම් ඒ දෙන ලද ණය නිසි වේලාවට අය කර ගැනීම මේගොල්ලෝ ව්‍යාපාර වලින් බලාපොරොත්තු වෙන ප්‍රධානතම අරමුණක්. ඊළඟ තව දුරටත් ණය සැපයීම. තව දුරටත් ණය සැපයීම මේගොල්ලෝගේ අරමුණ. මේගොල්ලෝ මූලික වශයෙන්ම හැම වෙලාවෙම උත්සාහ කරන්නේ ව්‍යාපාර සඳහා ඔවුන්ගේ හදිසි අවස්ථාවලදී ණය ලබා දෙන්න. මේවා තමයි මූල්‍ය ආයතනවල අරමුණ. ඊළඟට අපි එනවා රජයක්. මම කියවනේ රටක මූලික වශයෙන්ම ආර්ථික මෙහෙවන ඒකකේ තමයි රජය කියලා කියන්නේ. රජයක් දැඩි ලෙස ව්‍යාපාර වලට බලපෑම් එල්ල කරනවා. හරි. එතකොට රජයක් මොනවාද ව්‍යාපාර වලින් බලාපොරොත්තු වන අරමුණු බලන්න. ලැබිය යුතු බදු ආදායම් නිසි ලෙස ලබා ගැනීම. මම කිව්ව මතකද ව්‍යාපාර කෙරෙහි මූලික වශයෙන්ම රජයක් බදු අය කරනවා. ව්‍යාපාර වලින් බදු අය කරනවා. වැඩි ආදායම් උපයන ව්‍යාපාර වලින්. එහෙනම් ඒ එලෙස බදු අය කර ගැනීම මේ රජයේ එක් අරමුණක්. ඊළඟට රැකියා අවස්ථා උත්පාදනය කිරීම. අන්න. දැන් මේ රජයක් හැම වෙලාවෙම උත්සාහ කරන රටක තියෙන විරැකියාව අවම කරලා රටේ ජාතික සංවර්ධනයක් ඇති කරන්න. එතකොට මේ විරැකියානුපාතය අවම කරලා රැකියා වැඩි කරන්න, රැකියා අවස්ථා බිහි කරලීම සඳහා ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ ව්‍යාපාර. දැන් රජයකට ගිහිල්ලා රැකියා අවස්ථාවක් දෙනවා කියන්නේ මොකද්ද? මොකක් හරි ව්‍යාපාරික රැකියා අවස්ථාවක් අරන් දෙන එක නේද සිද්ධ වෙන්නේ. එහෙනම් රජයක තවත් අරමුණක් තමයි ව්‍යාපාර වලින් බලාපොරොත්තු වෙන රැකියා අවස්ථා බිහි කරලීම. රැකියා අවස්ථා බිහි කරලීම. තවත් අරමුණක් තමයි ජාතික නිෂ්පාදිතය වර්ධනය කර ගැනීම. ව්‍යාපාර තුලින් නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවා සමස්තයක් විදිහට ගත්තම අපිට ඒ වලට කියන්න පුළුවන් ජාතික නිෂ්පාදනය කියලා. රටක ව්‍යාපාර ඒකක වලින් නිෂ්පාදනය වන කර්මාන්ත වලින් නිෂ්පාදනය වෙන සමස්ත භාණ්ඩ හා සේවා ප්‍රමාණයට අපි තනි වචනයක් කියනවා ජාතික නිෂ්පාදනය කියලා. රටක් විදියට අපි නිෂ්පාදනය කරන ප්‍රමාණය. එතකොට හැම වෙලාවෙම රජයක් උත්සාහ කරනවා ව්‍යාපාර තුලින් ජාතික නිෂ්පාදිතය වර්ධනය කර ගැනීම. ජාතික නිෂ්පාදිතය වර්ධනය කර ගැනීම. මේවා තමයි රජයක් ව්‍යාපාර වලින් බලාපොරොත්තු වන අරමුණ. ඊළඟට තරංගකරුවෝ මොනවාද ව්‍යාපාර වලින් බලාපොරොත්තු වෙන්නේ? හරි. එකක් තමයි තම නිෂ්පාදිතවල මිල තීරණය කිරීම. මම කියවනේ තරංගකරුවෙක් කියලා කියන්නේ යම් ව්‍යාපාරයකට සමාන භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ හෝ බෙදා හැරීමේලා නිරත අනිකුත් පුද්ගලයන් සහ ආයතන. එතකොට ඒ අය තමන්ගේ භාණ්ඩයේ නිෂ්පාදනයේ මිල තීරණය කරගන්න අනිත් ව්‍යාපාර කෙරෙහි උනන්දුවක් ඇල්මක් දක්වනවා. එතකොට තරඟකරුවන්ගේ එක් අරමුණක් තමයි ඒගොල්ලෝ උනන්දුවක් දක්වන්න තම නිෂ්පාදිතවල මිල තීරණය කිරීම. දැන් මැලිබන් බිස්කට් ආයතනය හැම වෙලාවෙම මංචි බිස්කට් ආයතනයේ සපයන බිස්කට් වල මිල පිළිබඳ හැම වෙලාවෙම සෙවිල්ලෙන් ඉන්නේ. ඇයි ඒගොල්ලෝ මැලිබන් බිස්කට් ආයතනයට වඩා වැඩි මිලකටද අඩු මිලකටද සපයන්නේ කියන එක දැනගන්න ඕන නිසා. අඩු මිලකට නම් සපයන්නේ මැලිබන් බිස්කට් ආයතනයත් ක්‍රියාමාර්ග ගන්නවා, උපාය මාර්ග අනුගමනය කරන්න හදනවා. අඩු මිලකට ඉහළ ගුණත්වයෙන් යුතු භාණ්ඩ බිස්කට් පාරිභෝගිකයාට ලබා දෙන්න. එතකොට තරඟකරුවෙක් විදියට වුන් යම් ව්‍යාපාරයකකින් බලාපොරොත්තු වෙන අරමුණක් තමයි තම නිෂ්පාදිතවල මිල තීරණය කිරීම. ඊළඟ එක තරඟයට මුහුණ දීම. නේ? තරඟකාරීත්වයට මුහුණ දීලා තම නිෂ්පාදිත වෙළඳපොලේ ප්‍රමුඛ ස්ථානයට අරගෙන එන්න තමයි මේගොල්ලෝ හැම වෙලාවෙම කටයුතු කරන්නේ. හොඳයි. ඊළඟ ඇල්මැති පාර්ශවය ප්‍රජාව. අපි බලමු ප්‍රජාව කියන්නේ ව්‍යාපාරයට පිටතින් ඉන්න ඔය ජනමාධ්‍යවේදීන්, පරිසරවේදීන් වගේ පුද්ගල කණ්ඩායම් ව්‍යාපාර වලින් මොනවාද බලාපොරොත්තු වෙන්නේ? හොඳයි. එකක් තමයි පරිසරයට හිතකරව ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන්නේ දැයි විමසා බලනවා. දැන් මේගොල්ලෝ ඇවිල්ලා ව්‍යාපාරවලට පරිබාහිරින් ඉන්න පුද්ගලයෝ, සාමාන්‍ය පුද්ගලයෝ. මේ අය බලනවා මේ ස්ථාපනය කරලා තියෙන ව්‍යාපාරය පරිසරයට හිතකර අයුරින් පවත්වාගෙන යනවද? පරිසර දූෂණය
මේ ව්‍යාපාර වලින් සිදු වෙනවාද? මේ ව්‍යාපාර නිසිලස සමාජයට දෙයක් දෙනවද? සමාජ වගකීම් ඉෂ්ට සිද්ධ කරනවද? මෙන්න මේ කියන්නා වූ දේවල් හොයලා බලනවා මේ ප්‍රජාව. එහෙනම් ඒගොල්ලොන්ගේ අරමුණු තමයි පරිසරයට හිතකරව ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන්නේද සොයා බැලීම, සමාජ සුබසාධනයට දායක වන්නේදයි විමසා බැලීම. දායක වන්නේදයි විමසා බැලීම. හොඳයි. ඊළඟට අනාගත ආයෝජකයෝ. අනාගත ආයෝජකයෝ. අනාගත ආයෝජකයෝ නැත්නම් මේගොල්ලන්ට කියනවා විභව ව්‍යාපාරිකයෝ කියලා. විභව ව්‍යාපාරිකයෝ. විභව කියලා කියන්නේ අනාගත. අනාගත ව්‍යාපාරිකයෝ. කවුද මේ අනාගත ව්‍යාපාරිකයෝ කියලා කියන්නේ? ව්‍යාපාර කටයුතු කෙරෙහි ව්‍යාපාර කටයුතු සඳහා අනාගතයේදී සම්බන්ධ වීමට අපේක්ෂාවෙන් ඉන්න පාර්ශව. අනාගතයේදී ව්‍යාපාරවල ආයෝජනය කිරීමට අපේක්ෂාවෙන් ඉන්න පුද්ගලයෝ තමයි මේ අනාගත ව්‍යාපාරිකයෝ නැත්නම් අනාගත ආයෝජකයෝ කියලා අපි හඳුන්වන්නේ. අනාගත ආයෝජකයෝ කියලා හඳුන්වන්නේ. එතකොට මේ අය ව්‍යාපාර වලින් බලාපොරොත්තු වෙන දැනට තියෙන ව්‍යාපාර වලින් බලාපොරොත්තු වෙන අරමුණක් තමයි ආයෝජනය පිළිබඳ තීරණ ගන්න. දැන් බිස්නස් එකක් පටන් ගන්න බලාපොරොත්තුෙන් ඉන්නවා මිනිස්සෙක්. අපි හිතමුකෝ රෙදි කඩයක් දාන්න බලාපොරොත්තුෙන් ඉන්නවා මිනිස්සෙක්. එතකොට එයා මුලින්ම මොකද කරන්නේ? අනික් රෙදි කඩවල් පිළිබඳ උනන්දුවක් දක්වනවා. හොයලා බලනවා. ඒගොල්ලෝ කොහොමද භාණ්ඩ අලෙවි කරන්නේ? කොච්චර ප්‍රාග්ධනයක් ඒගොල්ලෝ කොච්චර මුදල් ප්‍රමාණයක් ඒගොල්ලෝ ව්‍යාපාරය වෙනුවෙන් වැය කරනවද? මෙන්න මේවා හොයලා බලනවා. එතකොට මේවා තමයි අනාගත ආයෝජකයින්ගෙන් අනාගත ආයෝජකයෝ ව්‍යාපාර වලින් බලාපොරොත්තු වන අරමුණු. හොඳයි පුතේ. දැන් අපි සාකච්ඡා කරේ ඇල්මැති පාර්ශවයක් ව්‍යාපාර වලින් බලාපොරොත්තු වන අරමුණු. එතකොට සෑම විටම ව්‍යාපාර කටයුත්තක් මේ ඇල්මැති පාර්ශවයන්ගේ අරමුණු ඉෂ්ට සිද්ධ වන අයුරින් තමයි කටයුතු සිද්ධ කරන්න ඕනේ. හැබැයි අනිත් පැත්තෙන් ව්‍යාපාරයත් මේ ඇල්මැති පාර්ශවයන්ගෙන් බලාපොරොත්තු වන දායකත්වයන් තියෙනවා. හරි. ඇල්මැති පාර්ශවයක් ව්‍යාපාර වලින් බලාපොරොත්තු වන අරමුණු වගේම ව්‍යාපාරයකුත් ඇල්මැති පාර්ශවයන්ගෙන් බලාපොරොත්තු වන දායකත්වයන් තියෙනවා. අන්න මේවා තමයි අපි දැන් සාකච්ඡා කරන්න යන්නේ. ව්‍යාපාරයක් ඇල්මැති පාර්ශවයන්ගෙන් බලාපොරොත්තු වන දායකත්වය. හොඳයි. බලන්න. මුලින්ම අපි කතා කරනවා ඇල්මැති පාර්ශවයක් විදියට අයිතිකරුවන්ගෙන් ව්‍යාපාරයක් බලාපොරොත්තු වෙන දායකත්වය. දායකත්වය බලන්න. එකක් තමයි අයිතිකරුවෙක්ගෙන් ව්‍යාපාරයක් බලාපොරොත්තු වෙනවා ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් දායක වීම. එහෙනම් අයිතිකරුවෙක්ගේ යුතුයකමක් තමයි ව්‍යාපාරයේ වෙත ඉදිරිපත් කළ යුතු ප්‍රමාණවත් ප්‍රාග්ධනයකින් දායක වෙන්න ඕනේ. එතකොට ව්‍යාපාරයක් අයිතිකරුවෙක්ගෙන් බලාපොරොත්තු වෙන එක දෙයක් තමයි ඒ. ප්‍රමාණවත් ප්‍රාග්ධනයකින් දායක වීම. හරි. ඊළඟ එක ව්‍යාපාර කටයුතු පිළිබඳ උනන්දුව හා කැපවීම. ව්‍යාපාර කටයුතු පිළිබඳ උනන්දුව හා කැපවීම. නම් හැම වෙලාවෙම ව්‍යාපාර කෙරෙහි උනන්දුවෙන් ඉන්න ඕනේ. පටන් අරන් නිකන් යන්නම් වාලේ ව්‍යාපාරය කරගෙන ගිහිල්ලා වැඩක් නැහැ. නම් ව්‍යාපාරයක් විදිහට හැම වෙලාවෙම ව්‍යාපාර අයිතිකරුවන්ගෙන් කාර්යක්ෂම දායකත්වයක් උනන්දුවෙන් හා කැපවීමෙන් වැඩ කරයි කියන එක බලාපොරොත්තු වෙනවා. ඊළඟ එක ව්‍යාපාර කටයුතු සුපරීක්ෂණය කරන සෑම විටම ව්‍යාපාර පිළිබඳව හොයලා බලන්න ඕනේ. උනන්දුවක් දක්වන්න ඕනේ. මොනවාද වෙන්නේ, කොහොමද සිද්ධ වෙන්නේ මේ පිළිබඳ හොයලා බලන එක අයිතිකරුවෙක්ගෙන් වෙන්න ඕන කාර්යභාරයක්. එහෙනම් මේවා තමයි පුතේ ව්‍යාපාරයක් අයිතිකරුගෙන් බලාපොරොත්තු වෙන දායකත්වයට උදාහරණ. ප්‍රමාණවත් ප්‍රාග්ධනයකින් දායක වීම, ව්‍යාපාර කටයුතු පිළිබඳ උනන්දුව හා කැපවීම, ඊළඟට ව්‍යාපාර කටයුතු සුපරීක්ෂණය කිරීම. හොඳයි. ඊළඟට අපි බලමු ඇල්මැති පාර්ශවයක් විදියට කළමනාකරුවෙක්ගෙන් ව්‍යාපාරයක් බලාපොරොත්තු වෙන්නේ මොනවාද?
කළමනාකරුවෙක්ගෙන් ව්‍යාපාරයක් බලාපොරොත්තු වෙන දායකත්වය. බලන්න. එකක් තමයි ව්‍යාපාර සැලසුම් නිසි ලෙස ක්‍රියාත්මක කිරීම. ව්‍යාපාර සැලසුම් නිසි ලෙස ක්‍රියාත්මක කිරීම. අපි දන්නවා කළමනාකරුවෙක් කියලා කියන්නේ ව්‍යාපාරික තීරණ, මෙහෙයුම් තීරණ ගනු ලබන සහ ඒ තීරණ ක්‍රියාත්මක කරන පාර්ශවය. එතකොට මේ අයගෙන් ව්‍යාපාර බලාපොරොත්තු වෙන දායකත්වයක් තමයි ඒ ව්‍යාපාර සැලසුම් වගකීමෙන් අරගෙන ඒවා නිසි ලෙස ක්‍රියාත්මක කිරීම. සහ තවත් දෙයක් තමයි නිවැරදි තීරණ ගැනීම. ව්‍යාපාරයක් බලාපොරොත්තු වෙන කළමනාකරුවෙක් සෑම විටම නිවැරදි තීරණ කරා යොමු වෙයි කියලා. 100%ක්ම නොවුනත් අඩුම තරමේ 80%ක්වත් නිර්වද්‍යතාවයක් තියෙන තීරණ ගනී කියලා ව්‍යාපාරයක් බලාපොරොත්තු වෙන. එහෙනම් කළමනාකරුවෙක්ගෙන් ව්‍යාපාරයක් බලාපොරොත්තු වෙන තවත් දායකත්වයක් තමයි ඒ. ඊළඟට අපි බලමු සේවකයන්ගෙන් මොනවාද ව්‍යාපාරයක් බලාපොරොත්තු වෙන දායකත්වය. බලන්න. එකක් තමයි පවරන ලද කාර්යය නිසි ලෙස ඉටු කිරීම. ව්‍යාපාරයක් බලාපොරොත්තු වෙනවා සේවකයෝ ඔවුන්ට පවරන ලද කාර්යය නිසි ලෙස ඉෂ්ට කරයි කියලා. තවත් එකක් තමයි ශ්‍රම ඵලදායිතාවයේ ඉහළ නැංවීම. අඩු යෙදවමකින් වැඩි නිමවුමක් ලබා ගැනීමට හැකි වෙන පරිදි තම ශ්‍රමය කාර්යක්ෂම භාවිතා කරයි කියලා ඔවුන් බලාපොරොත්තු වෙනවා. මේවා තමයි සේවකයෙක්ගෙන් ව්‍යාපාරයක් බලාපොරොත්තු වෙන දායකත්වය, අපේක්ෂා කරන දායකත්වය සඳහා නිදසුන්. අවසාන වශයෙන් අපි බලමු රජයක් විදියට. රජයකින් ව්‍යාපාරයක් බලාපොරොත්තු වෙන්නේ මොකද? අපි ඊට ඉස්සෙල්ලා කතා කරා ව්‍යාපාරකින් රජයක් බලාපොරොත්තු වෙන්නේ මොනවාද කියලා. දැඩි දේවල් බලාපොරොත්තු වුණා. ඒ වගේ තමයි ව්‍යාපාරිකුත් රජයකින් බලාපොරොත්තු වෙන දායකත්වයන් තියෙනවා. බලන්න. ඒ තමයි ව්‍යාපාර සඳහා හිතකර දිරිගැන්වීම් ලබා දීම. ව්‍යාපාර සඳහා හිතකර දිරිගැන්වීම් ලබා දීම. මෙන්න මේක ව්‍යාපාර රජයෙන් බලාපොරොත්තු වෙන දායකත්වයක්. ව්‍යාපාර වලට බදු සහන ලබා දීම, ව්‍යාපාර සඳහා නිසි විදුලිය, ජලය වැනි පහසුකම් ලබා දීම, යටිතල පහසුකම් ලබා දීම සහ විවිධ රජයේ මූල්‍යමය දිරිගැන්වීම් ලබා දීම ව්‍යාපාරයක් රජයෙන් බෙහෙවින්ම බලාපොරොත්තු වෙනවා. එහෙනම් පුතේ මේවා තමයි ව්‍යාපාරයක් ඇල්මැති පාර්ශවයන්ගෙන් බලාපොරොත්තු වෙන දායකත්වයන් වලට උදාහරණ. හොඳයි. එහෙනම් පුතේ අපි මේ දක්වා කතා කරපු දේවල් සාරාංශයක් විදියට ගත්තොත් මේ වීඩියෝස් දෙකෙන්ම part 1 සහ මේ part 2 වීඩියෝ දෙකෙන්ම අපි සාකච්ඡා කරා ව්‍යාපාර පසුබිම. ව්‍යාපාරයක් කොහොමද ඇති වුනේ? ව්‍යාපාරයක් කියන්නේ ක්‍රියාවලියේ මොකද්ද සිද්ධ වෙන්නේ? එතකොට මේ ව්‍යාපාරවල අරමුණු, නිෂ්පාදන සාධක සහ ව්‍යාපාර කෙරෙහි උනන්දුවක් ඇල්මක් දක්වන පාර්ශවයන් පිළිබඳ අපි බොහොම සරලව, සාරාංශගතව, පැහැදිලිව අවබෝධ කරගත්තා. එහෙනම් පුතේ මේ වීඩියෝස් දෙකෙන්ම මම බලාපොරොත්තු වුණේ පළවෙනි පාඩම පිළිබඳ මේ ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයන විෂය හදාරන ඔබට නිවැරදි අවබෝධයක් ලබා දෙන්න. මම හිතනවා මේ වීඩියෝ ක්‍රියාවලිය, මේ වීඩියෝ සීරීස් එකෙන් ඔබ ඒ අවබෝධය ලබා ගන්න ඇති. ඉතින් ඔබට මම ලින්ක් එකේ දාලා තියෙනවා නිබන්ධනය. ඔබට පුළුවන් මේ නිබන්ධනය අරගන්න. මේ වීඩියෝ එක නරඹන ගමන් ඒ නිබන්ධනය සම්පූර්ණ කරලා ඒ නිසි අවබෝධය අරගෙන පළවෙනි පාඩම ඔබ 100%ක්ම ඔබේ අවධානයට යොමු කරගන්න ඔබට හැකියාව තියෙනවා. එහෙනම් මගේ අරමුණ තමයි ඔබව හුදෙක් මේ ව්‍යාපාර හා ගිණුම් කරන විෂයට ආසාවක්, උනන්දුවක් ඇති කරන්න. එතකොට මම මේ වීඩියෝ මේ දාන සෑම වීඩියෝ එකකින්ම මම මේ දේ උපරිම ඔබ වෙත ලබා දෙන්න උත්සාහ කරනවා. එහෙනම් මම අදට මේ වීඩියෝ එක මෙතනින් නිමා කරනවා. එහෙනම් මේ වීඩියෝස් දෙකෙන්ම part 1 සහ part 2 දෙකේ වීඩියෝස් දෙකෙන්ම මම සම්පූර්ණ ව්‍යාපාර පසුබිම් පාඩම සාකච්ඡා කරා. මේ අවසානයේ නෙවෙයි, ඉස්සරහට ඔයගොල්ලන්ට තව වීඩියෝස් දැක ගන්න පුළුවන්. ඊළඟට පාඩම් වශයෙන් මම පුළුවන් උපරිම වීඩියෝස් කරනවා. ඒ සඳහා නිබන්ධනත් ඔබ වෙත ලබා දෙනවා. එතකොට ඊට අමතරව අපි
පුනරීක්ෂණ අභ්‍යාස, පාස් පේපර්ස් ප්‍රශ්න, මේ සියලුම දේවල් අපි මේ හරහා සාකච්ඡා කරන්න අපේක්ෂා කරනවා. එහෙනම් අපි අදට මෙතනින් සමුගන්නවා.